right දුල පුතාලා කොහමද කට්ටිය සම්බන්ධ වෙන්න ඉක්මනට බලන්න කට්ටිය තාම සම්බන්ධ වෙනකම් මම මේ ඉන්නේ right එහෙනම් මම හිතන්නේ මට මේ කට්ටිය සම්බන්ධ වෙච්ච ප්‍රමාණය එච්චර ලොකුවට තාම පේන්නේ නැහැ තාම කට්ටිය සම්බන්ධ වෙන ගමන් ඉන්නේ තාම කට්ටියව සම්බන්ධ කරගන්න ගමන් මම මේ ඉන්නේ ඊට පස්සේ අපි වැඩේ පටන් ගමු මම ඉන්න පොඩ්ඩක් කට්ටිය සම්බන්ධ වෙනකම් මම මේ හිතේ ඉතින් මගේ ආදරණීය දුල පුතාලා සියලු දෙනාටම පොය දවසේ අලුත් අත්දැකීමක් දෙන්න තමයි මේ ආවේ තමයි මාකටිං අලෙවිකරණය පිළිබඳව අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන යන එක. මේක කට්ටිය බලන්න ඕනේ මේක grade 11 වලට අදාළ වැඩ කොටසක්. grade 10 නෙමෙයි මේක grade 11 වලට අදාළ වැඩ කොටසක්. නමුත් grade 10 කට්ටියටත් මේක එච්චර අවුලක් නැහැ. මාකටිං කියන එක අපි හැමෝම හැමතැනකම කරමු. එක තැනක් කියලා. හැමතැනකම මිනිස්සු මාකටිං කරනවා.
මාකටිං කියන එක හැම තැනකටම මිනිස්සුන්ට සම්බන්ධයි. දැන් මේ මාකටිං කිව්වාම නිකන් පොඩි ගැම්මක් තියෙනවා අලෙවිකරණය කියන වචනයට වඩා. මෙතන සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙකොල්ලම ඉන්නවද? මාකටිං කිව්වම නිකන් අලෙවිකරණය කියන වචනයට වඩා පොඩි ගැම්මක් තියෙනවා. සමහරවිට මිනිස්සු කතා කරනවා යගා මාර මාකටිං තියෙනවා. යගේ මාකටිං සුපරි එහෙම කියනවා. හැබැයි මිනිහා ගාව නියම අලෙවිකරණය තියෙනවා. ඒ අලෙවිකරණය සුපිරි එහෙම කියන්නේ නැහැ. හැබැයි ඉතින් මේ අලෙවිකරණය කියන එකට පුතාලා අපි කියන වචනේ තමයි මේ මාකටිං කියන්නේ. අලෙවිකරණය කියන එකට කියන වචනේ තමයි ඔය මාකටිං කියන හඳුන්වන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ මාත් එක්ක දැන් මේ මොකද්ද වෙන්නේ කියන දේ කතා කරගෙන යන්න තමයි හදන්නේ. right. බලමු අපි මාකටිං නැත්තම් අලෙවිකරණය කියන්නේ මොකද්ද කියලා ගත්තම ඔයගොල්ලෝ හැමෝම මට good morning එහෙම කියලා මේකේ messages එහෙම දාලා තියෙනවා. මට මේකට messages වලට reply කරගන්න තරම් විදිහක් නැහැ. හොඳේ? මම ඒක reply කරේ නැතුණාට අවුලක් නැහැ. මම මේ පාඩම කරගෙන යන්නකෝ පුතේ. හොඳේ? ඒතර ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නකෝ. හරි. දැන් අපි එහෙනම් පොඩ්ඩක් වැඩේ කතා කරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් පුතාලා මම අර කිව්ව වචනෙන්ම මේ අපි රටේ භාවිතා කරන මිනිස්සු කතා කරන වචනෙන්ම තමයි මම මේක මේ බලන්නේ. මම තා චූටි පොඩි වෙලාවක් හිමීට ගත කර ඉන්නවා. මොකද මේකට හේතුව මේ මට තවම මේ කට්ටිය ඇඩ් වේගෙන එන නිසා මට ඒක තවම පේන්නේ නැහැ. දැන් එහෙනම් අපි මේ කතා කරගෙන යමු. මේ මාකටිං කතාව. දැන් බලන්න. දැන් කස්ටමර් කෙනෙක් හැටියට ගත්තොත් as a consumer what is your objective? පාරිභෝගිකයෙක් හැටියට ඔයාගේ අරමුණ මොකද්ද කියලා අහුවොත් ඔයා කියයි තත්ත්වෙන් උසස් නිෂ්පාදිතයක් සාධාරණ මිලට මිලදී ගන්න. Buying quality product at a reasonable price. තත්ත්වෙන් උසස් නිෂ්පාදනය සාධාරණ මිලට ලබා. එතකොට මේ කියන තත්ත්වෙන් උසස් නිෂ්පාදිතය සාධාරණ මිලට දෙන්න බිස්නස්මන් කෙනෙක් ඇක්ටිවිටීස් ගොඩක් කරනවා. කාර්යයන් ගොඩක් කරනවා. එතකොට මෙයා කාර්යයන් ගොඩක් කරනවා. මෙයා කරන කාර්යයන් අතරේ මෙයාට බොහෝ සෙයින්ම වැදගත් වෙන කාර්ය තමයි මේ කාර්යයන් ටික අතරේ අපි කියනවා මොකක් කියලාද මාකටිං එහෙම නැත්නම් අලෙවිකරණ. මෙයා කාර්යයන් ගොඩක් කරනවා. මෙයා කරන මේ කාර්යයන් අතරේ මෙයාට බොහොම වැදගත්ම වෙන කාර්ය තමයි මාකටිං නැත්නම් අලෙවිකරණ. මම පුතාලා මේ වචන දෙකේ ලොකු තේරුමක් තියෙනවා. හොඳයි. දැන් අලෙවිකරණය කිව්වාම දැන් ඔක අපි සිංහලෙන් කතා කරනකොට අලෙවිකරණයේ විදියට නෙමෙයි. දැන් පුතාලනික අපි ගත්තොත් සිංහලෙන් අලෙවිකරණය කිව්වාම සාමාන්‍ය කෙනෙක්ට දැනෙන්න පුළුවන් මෙන්න මෙහෙම අදහසක්. අලෙවිකරණය කිව්වම කෙනෙක්ට දැනෙන්න පුළුවන් අදහසක් පිකුණනවාද බඩු විකුණනවාද කියලා. ඒ අදහස තියෙනවා අලෙවිකරණ. දැන් කෙනෙක් කියනවා මේ එයා අලෙවිකරණය දා මුදලාලි හොඳට දන්නවා අලෙවිකරණ. අලෙවිකරණය දන්නවා කිව්වම බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අලෙවිකරණය කියන්නේ මේ විකුණනවා කියන එකද කියලා. නෑ. ඒ විකුණනවායි කියන එක කියන්නේ පුතාලා අලෙවිකරණය නෙමෙයි. විකුණනවායි කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ sales. නැත්තම් සිංහලෙන් කියනවා විකුණු. අලෙවිකරණය කියන්නේ ඊට වඩා ලොකු දෙයක්. මේ අලෙවිකරණය කියන එක ස්ටාර්ට් කරන්නේ නිෂ්පාදිත ප්‍රොඩක්ට් එකක් ප්‍රොඩියුස් කරන්න කලින් මාකටිං අවසන් වෙන්නේ ප්‍රොඩක්ට් එක කස්ටමර් අතට දුන්නටත් පස්සේ. අලෙවිකරණය ආරම්භ වෙන්නේ ප්‍රොඩක්ට් එක ප්‍රොඩියුස් කරන්න කලින් කල්පනා කරනවා. අපි මාකට් එකට මොන වගේ දෙයක්ද මේ අපි දෙන්න ඕනේ කියලා. ඒක කල්පනා කරනවා කට්ටිය. ඒක කල්පනා කරලා ඉවර වෙලා ඒකට අවශ්‍ය රිසර්ච් කරලා පරීක්ෂණ කරලා එතනින් පස්සේ තමයි අවසානයේ තීරණය කරන්නේ මොකක්ද අපි හදන්නේ.
කීයටද අපි දෙන්නේ? කොහොමද අපි දෙන්නේ? කොහොමද ඇඩ්වර්ටයිස් කරන්නේ? මේ වගේ වැඩ ගොඩක් අපි ගත්තොත් මේ රටේ මේ කාලේ අපිට මාකටිං වලදී ගොඩක් වෙලාවට කතා කරන්න පුළුවන් දෙයක් තමයි ගොඩක් බිස්නස්මන්ලට හැම කාලෙකම පුතාලා තමුන්ගේ ප්‍රොඩක්ට් එක හරි තමුන්ගේ සර්විස් එක හරි টොප් ලෙවල් එකේ නෑනේ. හැමදාම තමුන්ගේ භාණ්ඩය විකිනෙන ප්‍රමාණය අංක 1ට හැමදාමනේ. තමුන්ගේ සේවාව මිනිස්සු බලන කවිදිය අංක 1ට නෑ හැමදාම. මොකද තව තරංකාරයෙක් එනවා. ඒ තරංකාරයා මාකට් එකට ඇවිල්ලා එයා මොකද කරන්නේ? අර කලින් තිබ්බ ව්‍යාපාරිකයා කරපු එයාගේ තියෙනවා නම් මොන හරි ප්‍රොඩක්ට් එකේ තියෙනවා නම් අඩුපාඩු සර්විස් එකේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අභිබවා ගිහිල්ලා දෙයක් කරන්න උත්සාහ කරනවා. දැන් මම ඔබට අද දවසේ විවිධ අවස්ථා පෙන්නනවා. දැන් අපේ රටේ මම මේ පාඩමේ එක අවස්ථාවලට ඔබට විවිධ ආකාරයේ වීඩියෝස් ටිකක් පෙන්නනවා. ඒ වීඩියෝස් ටික පෙන්නලා මේක යනකොට වඩා සාර්ථකයි. තව මේකට කට්ටිය මේ එක්කාසු වෙනවා හිමින් කට්ටිය එක්කාසු වෙයි. හරි. මම ඔබත් එක්ක මේ අලෙවිකරණය කියන ටික තැනට පොඩ්ඩක් එන්නම්කෝ ඉස්සෙල්ලා. මම පොඩ්ඩක් මේ ස්ක්‍රීන් එක චුට්ටක් මේ අපේ පුතාලට අවබෝධ කරගන්න පොඩ්ඩක් මම මේ ස්ක්‍රීන් එක චුට්ටක් එනවා මේ පොඩ්ඩක් කතා කරගෙන යන්න. විවිධ තැන්වලදී මට මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වෙනවා. ඒ වගේ තැන්වලදී මම මේක ෂෙයා කරගෙන යනවා. හරි? රයිට්. හරි. දැන් මේ පුතාලට මම දැන් මේ මෙතන අලෙවිකරණය කියන එක ගැන පෙන්වන්න අද දවසේ මේ සුන්දර දවසක් හරි මතක තියාගන්න. හරි. තව මේ පිරිස එකතු වෙනවා සම්බන්ධ වෙනවා. මේක මේ බොහොම සුන්දර අත්දැකීමකට මේ අපි කට්ටිය එන්න හදන්නේ. හරි. දැන් ඔබට මම මෙතන මේ අලෙවිකරණය කියන එක පෙන්වන්න දැන් මාකටිං. මේ එක කෙනාගේ නිර්මාණය මාකටිං කියලා එක නිකන් ස්පෙලිංස් හදලා තියෙනවා විවිධ කලර්ස් වලින් දාලා. අර මම ඔබට ඉස්සෙල්ලා කිව්වදී පාරිභෝගිකයෙක් වශයෙන් ඔබ ව්‍යාපාරිකයින් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිලට ලබා ගන්න. මේ අපේක්ෂිත සේවය ලබා දීමට ව්‍යාපාරයක් විසින් විවිධ කාර්යයන් සිදු කරනවා. එම කාර්යයන් අතර එක් කාර්යයක් ලෙස අලෙවිකරණය හඳුන්වන්න පුළුවන්. අපි ඒක ඉංග්‍රීසියෙන් කතා කරොත් ඉංග්‍රීසියෙන් මෙතන ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ඉන්නවා ඒ කට්ටියට as a consumer you expect a business to supply quality goods and services at a reasonable price in order to satisfy your needs and wants. A business performs various activities in order to provide this expected service, and marketing is one of those activities. According to marketing is a process which links the process of supplying required goods and services to fulfill human needs and wants. And then මේ කතා කරපු දෙය කිව්වොත් මේ දෙකෙන්ම කියන්නේ එකම කාරණේ. පාරිභෝගික හැටියට කස්ටමර් කෙනෙක් හැටියට අපි බලන්නේ රීසනබල් ප්‍රයිස් එකට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න. ඒ ප්‍රොඩක්ට් එක ගන්නකොට අපිට ප්‍රොඩක්ට් එක දෙන්න සෙලර් විවිධ ඇක්ටිවිටීස් කර. එයා කරන ඇක්ටිවිටීස් වල මේන් ඇක්ටිවිටි එක හැටියට මාකටිං ගන්නවා. මම අර ඔබට කිව්වා මේ මාකටිං කියන එක ගැන මට විවිධ දේවල් ඔබට මේ වෙලාවේ පොඩක් පැහැදිලි කරන්න ඕනේ. මම දැන් මේ ඔබට එනවා ලස්සන යමක් පොඩක් වෙලාවේ කතා කරගෙන යන්න. පුතාලා මම මේ මෙතනත් ඔබට පෙන්නන්නේ මේ තවත් එක් මාකටිං එකක් තමයි. මේත් මාකටිං එකක්. දැන් ගෑල් ළමයි කට්ටිය එහෙම බලයි මොකද්ද සර් ඒ කරපු මාකටිං එක කියලා. පුතාලා මම ඔබට කිව්වා
හැම සෙලර් කෙනෙක්ගෙම සර්විස් එක টොප් ලෙවල් එකේ හැමදාම නැහැ. පොඩ කාලයක් යනකොට වෙනස්. කාලයක් යනකොට මේක අඩු වෙනවා. ඒ කාලයක් යනකොට මේක අඩු වෙනකොට තමුන්ගේ ගාව ඉන්න තමුන්ගේ කස්ටමර්ස්ලා ටික තමුන්ට දැනෙනවා නම් මේ තමුන්ව දාලා වෙන කොහේ හරි යන සිද්ධියක් පේනවයි කියලා. අන්න ඒ වගේ වෙලාවට පුතාලා සෙලර් කරනවා එක එක જાති ඇක්ටිවිටීස්. මොනවාද කරන්නේ? මේ කස්ටමර් තමුන්ට රඳවා ගන්න දැන් මේ දවස්වල මේ කියන එක්තරා නාලිකාවක් කරන්නේ. දැන් මේ සෝන් එකක් දෙනවා කට්ටියට. ස්පෙෂලි ගෑනු ළමයිට කොවිඩ් කාල සීමාව තුලදී මේ ආදරණීය දූලා ගෙවල් වලට වෙලා ඉන්නකොට දූලා පුතාලා හැමෝම ගෙවල් වලට වෙලා ඉන්නකොට ඉතින් මේ කට්ටියට දෙනවා පොඩි එන්ටර්ටේන්මන්ට් වැඩක් කරන්න. නටලා එවන්න අපි පෙන්නන්නම් රටට. ඔයා නටන්න අපි වෙන්නන්නම් රටට. කට්ටිය හොගාලා නටලා මේක එවනවා. එතකොට කට්ටිය සියලු දෙනාම බලන් ඉන්නවා. කූයි මන් නටන එක පෙන්නන්නේ නැද්ද? ඈ කෝ අප්පා මගේ නටුම කෝ? අන්න මේ වෙලාවේ පුතාලා දින්නේ සෙල මාකට්. තොර යා මේ කස්ටමර් දැන් එතකොට මේ මම ඔබට ඉස්සරහට කතා කරනවා මේ කතාවේ හැටියට ටාගට් මාකට් එකක් කියලා එකක් තියෙනවා. ඉලක්ක වෙළඳපොළ. තොර මේ ඉලක්ක වෙළඳපොළ තමයි 15 16 17 ලස්සන ගෑල් ළමයි ටික හැන්ඩි කොල්ල ටික අල්ල ගන්න එක. මෙන්න මාකටිං එක. මේ සින්දුවල හට්ටියට කියනවා. මේ අක්කට වඩා ඔයාට පුළුවන් නටන්න හොඳට. ඔයා නටන්න. නටලා එවන්න. පුතාලා සියලු දෙනාම මේකට යොමු වෙලා අන්න පුතාලා තමුන්ගේ ව්‍යාපාර අරමුණු ඉටු කරගන්න පාරිභෝගිකයාව යොදාගත්තු එක තැනක අවස්ථාව. එක තැනක අවස්ථාව. එහෙනම් මේ තමයි මේ කවුද මේව කරන්නේ? අලෙවිකරු අලෙවිකාරයා නැත්තම් ව්‍යාපාරිකයා හැම තත්පරයකම හිතන්නේ මං කොහොමද මගේ අනිත් තරඟකාරයාට වඩා වැඩිපුර පාරිභෝගිකයෝ ටිකක් ලං කරගන්න. කාගිස් එකත් එහෙමයි කීස් එකත් එහෙමයි මාර යුද්ධයක් තියෙනවා. පීසට් එකත් එහෙමයි KFC එකත් එහෙමයි පීසට් එකත් එක තරම් කරනවා ඩොමිනෝස්. මේගොල්ලෝ අපි ගත්තොත් KFC එකත් එක්ක මැක්ඩොනල්ඩ්ස් එක බර්ගර් කිං එක මේ එකිනෙකා තරඟ කරගන්නේ තමුන්ගේ පාරිභෝගිකයෝ ටික එකතු කරගන්න. එහෙනම් පාරිභෝගිකයා එකතු කරගන්න බෑ නිකන්. එයාට දෙන්න ඕනේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. සාධාරණ මිලකට දෙන්න. මගේ දුල පුතාලට මම ටියුට් එක එවලා තියෙනවා. ඒ නිසා අපිට ලියන්න තියෙන දේවල් හරි අඩු. ඒ නිසා අපි කියනවා අලෙවිකරණයට අපි දෙනවා නිර්වචනයක්. දැන් මම මේ විවිධ අවස්ථාවල ඔබට පෙන්නන්නේ අලෙවිකරණ. අලෙවිකරණයට අපි දෙනවා මෙන්න මේ ආකාරයක පුතාලා නිර්වචනයක්. මෙන්න බලන්න අලෙවිකරණයට මම පුතාලට දෙන නිර්වචනය. රයිට්? හරි. ඔන්න බලන්න අපි මේක සිංහලෙනුත් තියෙනවා ඉංග්‍රීසිනුත් තියෙනවා ඈ. ඔන්න අලෙවිකරණයට මම දීලා තියෙන නිර්වචනය. හරි. අපි කියනවා මෙන්න බලන්න. මම මේ පුතාලට මේ එක එක පින්තූර එහෙම පෙන්නලා තියෙනවා මේ වෙලාවේ ස්ක්‍රීන් එකක් එහෙම ෂෙයා කරලා. හරි. අලෙවිකරණය. මේ තමයි ඔබෙන් විභාගයට අලෙවිකරණය කියලා ඇහුවම ඔබ ලියනදී. මොකද අලෙවිකරණය කියන්නේ? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණය. මට කියන්නේ මොකද? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාව. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මෙන්න මේ මාකටිං කියන්නේ මොකක්ද? Marketing is the process of creating and offering a valuable product to satisfy human needs and wants. Marketing is the process of creating and offering a valuable product to satisfy human needs and wants. මිනිසුන්ගේ පාරිභෝගික අවශ්‍යතා මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේ සහ පිළිගැන්වීමේ ක්‍රියාවලියට කිව්වලු මාකටිං නැත්නම් අලෙවිකරණය. හැම කෙනාම කරන්නේ එහෙමයි. ප්‍රොඩක්ට් එකක් හදන කෙනත් ඒකයි කරන්නේ. සර්විස් එකක් හදන කෙනත් ඒකයි කරන්නේ. පීසා හට් එකෙන් පීසා එකක් හදනකොට මම පුතාලු දන්නවා දැන් අපි ගත්තොත්
මේ දැන් ඔබට මම එකත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේ පීසා ආර්ට් එක ගත්තොත්. දැන් මේ පීසා ආර්ට් එකේ පීසා දී. දැන් මේ super supreme hot garlic prawns. දැන් මේ අපිට පෙන්නනවා එක එක දාතිය ප්‍රොඩක්ට් දාලා. මේවා ගැන ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාලා, මේවා මිල ගණන් දාලා කස්ටමර්ට පෙන්නනවා එන්න ගන්න බලන්න කියලා. මෙන්න අපේ ගාව තියෙන නිෂ්පාදිත මම තව පොඩ්ඩක් මේ ගෑල්ලමයිම දන්නවා මේ කේක් කණ්ඩාස. මේ ප්‍රොඩක්ට් එක. මේ එක එක જાතිය නිර්මාණය කළා ප්‍රයිස් එකත් එක්කම දාලා ප්‍රොඩක්ට් එක මේ හાર્ට් එකක් දාලා මේ දාලා මම මේ ෆොටෝස් ඔක්කොම ඊයේ ගත්තේ. දැන් අපි ගත්තොත් මේ නිෂ්පාදිතය. දැන් මම නිෂ්පාදනය ඔබට මෙහෙම පෙන්නන්න තව මෙන්න මෙතනින්. මේ කාලේ කට්ටිය හැමෝම ප්‍රිය කරා හරිම ආසයි මේ නිෂ්පාදිතය. ගෑල් ළමයි ආසයි මේක මේ ඇතුළ රෝස පාට වෙනවා. මේක දාගෙන ක්ලාස් එකකට ඉන්නකොට ටික පොඩි ආඩම්බර ගතියක් තියෙනවා. හැබැයි මෙලෝ සංසාරයක් පරිසරයේ මොනවාද වෙන්නේ ගහක් කඩන් වැටුණාද මිනිහෙක් වැටලා මැරුණාද ඒ මුකුත් දන්නේ නැහැ. මොකද මේක සම්පූර්ණයෙන්ම ඔබ ආවරණය කරලා තියෙන මේ ඔබේ කන් දෙක. ඔබේ ශ්‍රවණය ගොඩ දාලා තියෙන සම්පූර්ණයෙන්. එතකොට මෙන්න පුතාලා ප්‍රොඩක්ට් එක මේ iPhone 13 එක දැන් තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි වටිනාකම කියන නිෂ්පාදිතය. මේක හදලා දෙනවා. creating and offering. නිර්මාණය කිරීම සහ පිළිගැන්වීම. අන්න මාකටිං. මෙන්න මාකටිං. මේ දැන් මේක දැක්කම නිකන් බලන්න හිතෙනවා සුන්දරයි. ගෑලේ බලනවා අනේ සෝස පාටයි ඒක වටිෂෝ. කොල්ලේ බලනවා නිල් පාටයි මාරු. කොල්ල ගොඩක් වෙලාට කැමති බ්ලැක් කලර් එකට. ඒ කට්ටිය ඒක බල. තව තියෙනවා ලැප්ටොප් එක ගත්තොත්. Apple ලැප්ටොප් එක. මේක නිකන් Apple සමහර කට්ටිය Apple එක පේන්න නිකන් අර Apple ෆෝන් එකට හම්බෙන ස්ටිකර් එක ගහනවා ඉස්සරහ Apple එක පේන්න. මේ තමයි ප්‍රොඩක්ට් එක. පාරිභෝගිකයට ලබා දෙන්නා වූ නිෂ්පාදිතය. මේ තමයි පුතාලා අපි කතා කරන නිෂ්පාදනය. එහෙනම් ඔබට පැහැදිලි මම පුතාලට මතක් කරා මොකද්ද මේ අලෙවිකරණය කියලා අපි දීපු නිර්වචනය. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීම සහ පිළිගැන්වීමේ ක්‍රියාවලිය අපි කියනවා කියලා අලෙවිකරණය කියලා. මට කියන්න අප මොකද මේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතයක් නිර්මාණය කිරීම සහ පිළිගැන්වීමේ ක්‍රියාවලිය. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට මේක ලියලා තියෙනවා මෙන්න මේ ආකාරයට පුතාලා. Marketing is the process of creating and offering a valuable product to satisfy human needs and wants. පැහැදිලි කියන්නේ තේරුණා මොකක්ද කියන්නේ පුතාලා අපව බලන්න. Marketing is the process of creating and offering a valuable product to satisfy human needs and wants. Right. මම මේ කට්ටිය හැමෝටම දැන් කියනවා මම දොර පුතාලට කට්ටිය මෙන්න මේ චුට්ට ඔබ highlight කරගන්න. ඔයාගේ ටියුට් එක මේ තියෙන ඔයගලන්ට මම දීපු ටියුට් එක. මේ තියෙන. සිංගල් මීඩියම් දරුවෝ සිංගල් මීඩියම් දරුවන්ට දීපු ටියුට් එකේ මෙන්න මේ කැලේ ඒගොල්ලෝ highlight කරගන්න. මේ කැලේ highlight කරගන්න. මගේ දුල පුතාලා මට මේකෙන් මේ chat කරනවා විස්තර දාලා. ඉතින් මට ඒකට ලොකුවට chat කරන්න වෙන්නේ නැහැ. මම එකම එක මැසේජ් එකක් දැම්මා දිගට මැසේජ් දාන්න බෑවද උගන්නන ගමන් හරි හරි නේද නේද right ඔන්න සිංගල් මීඩියම් කට්ටියගේ ටියුට් එකේ කට්ටිය හදාගත්ත මේ විදිහට මාකටිං කියන්නේ මොකද්ද සිංහලෙන් තියෙනවා මිනිස් අවශ්‍යතාව වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතය නිර්මාණය කිරීම සහ පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙක මේ අවශ්‍යතාව වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදනය නිර්මාණය කිරීම සහ පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙක කරනවා හරි අපි ඉංග්‍රීසි මීඩියම් කට්ටිය මෙන්න මේ කැල හයිලයිට් කරගන්න ඒගොල්ලන්ගේ ටියුට් එක මම මේ පෙන්නන්නේ ඒ ටියුට් එකේ තියෙනවා හරි
Marketing is the process of creating and offering a valuable product to satisfy human needs and wants. Marketing is the process of creating and offering a valuable product to satisfy human needs and wants. Right. මේකේ පුතාලා දැන් අපිට යන්න තියෙන ඊළඟ වැදගත් මම කියවනේ මේක හරි ලස්සන වැඩ කොටසක් තියෙනවා අපි ඉස්සරහට මට ඔයගොල්ලන්ට මේක මේ ප්‍රසන්ටේෂන් එක කතා කරමු කියලා. අපි කතා කරමු මේ ටාගට් මාකට් එක කියන්නේ මොකක්ද? ඉලක්ක වෙළඳපොළ. ටාගට් මාකට් එක කියන්නේ. දැන් ඔබ බලන්නකෝ මේ. දැන් පුතේ අපි ගත්තොත් මෙහෙම ගන්නම්කෝ. කිසිම මාකටර් කෙනෙක්ට අලෙවිකාරයෙක්ට කියනවා පුතා මේ මාකට් එකේ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ම සැටිස්ෆයි කරන්න බෑ. කිසිම අලෙවිකාරයෙක්ට වෙළඳපොලේ ඉන්න හැමෝම සැටිස්ෆයි කරන්න බෑ. දැන් ඔබ හිතන්න පුතාලගේ ගෙවල් පැත්තේ තියෙන සිල්ලර කඩයක් ගන්නකො. සිල්ලර කඩේ මුදලාලි එක්ක මුළු ගමම යාළු නෑනේ. ගොඩක් කට්ටිය යාළු අතරේ තරහයි කෙද්දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒතර මුදලාලිත් එක්ක තරහ සෙට් එක සැටිස්ෆයි කරන්න බෑ. තෘප්තිමත් කරන්න බෑ. ඒතර මුදලාලි බලන්න ඕනි. යාට වඩාත් හොඳින් ඒ වගේම ප්‍රොෆිටබල් ලෙස ලාභදායී ලෙස satisfy නැත්නම් තෘප්තිමත් කරන්න පුළුවන් කට්ටිය කවුද? දැන් ඔබ නිකන් මම මෙහෙම කියන්නම්කෝ. මේ තමයි මම මේ දැන් ඔබට නිකන් අඳිනවා සරලව මේක බෝඩ් එක. දැන් අපි ගත්තොත් මෙහෙම. මේ තමයි පුතාලා මාකට් එකේ ඉන්න මිනිස්සු ටික කියලා හිතන්නකෝ. මේ තමයි මාකට් එකේ ඉන්න මිනිස්සු. මේක ගොඩක් මිනිස්සු ඉන්නවා මාකට් එකේ. මම මේ ඇඳ ගොඩක්. මේ තමයි මාකට් එක. මේකට කියනවා අපි මාකට් කියලා. හරි. ඔබ හිතන්නකෝ මේ කොළඹ ඒරියා එකේ අපි මේ ඉන්න ප්‍රදේශයේ කාගිල් ස්කිල්ස් බරට තියෙන. හැබැයි අරු ස්ටේෂන් යනකොට සුපර් මාකට්ස් අඩුයි. කාගිල්ස් විතරයි ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ. ෆුඩ් සිටි කියලා තමයි කට්ටිය කියන්නේ ඔකට. දැන් කාගිල්ස් එකටත් බෑ මේ සමස්ත මාකට් එකේ ඉන්න හැමෝම සැටිස්ෆයි කරන්න. කීල්ස් එකටත් බෑ මේ මාකට් එකේ ඉන්න සියලු දෙනාම සැටිස්ෆයි කරන්න. ආර්පිකෝ කියලා සුපර් මාකට් එකේ තියෙනවා එයාටත් බෑ. ටීවී channels ගත්තොත් දෙරණටත් බෑ සියලු දෙනා සැටිස්ෆයි කරන්න. සීරසටත් බෑ. ස්වර්ණවාහිනීටත් බෑ සියලු දෙනාම සැටිස්ෆයි කරන්න. තර කට්ටිය බලනවා මට වඩාත් හොඳින්ම සැටිස්ෆයි කරන්න පුළුවන් කාවද මේ ඉන්න කට්ටිය අතරේ තමුන් කට්ටියක්ව තෝරගන්න. කට්ටියක්ව තෝරගෙන ඒ තෝරගන්න කට්ටියව බැඳලා තියාගන්න. මං ඔන්න හිතන්නකෝ මෙන්න බැඳලා තියාගත්තු ටික. බැඳලා තියාගත්තු කට්ටිය. මේ මාකට් එකේ කට්ටිය ඉන්නවා ගොඩාක්. මේ ඔක්කොමලා සැටිස්ෆයි කරන්න බෑ මට. මම මොකද කරන්නේ? ඔබ හිතන්නේ දැන් මම උගන්වන ගුරුවරයෙක්. මම ළමයිට කොමර්ස් උගන්වන සර් කෙනෙක්. ළමයි කිව්වම
මේ මාකට් එකේ ඉන්නවා පුතාලා එක ශ්‍රේණියේ චූටි පොඩි පැටියාගේ ඉඳන් 13 ඒලව කරන ළමයා වෙනකන් ඔක්කොමලා ළමයි. සියලු දෙනා ළමයි. චූටි පොඩි එකාට ඔය ටීචර්ලා ආයන්න උගන්නනේ පොඩි එකාගේ සිට. ඇඩ්වාන්ස් ලෙවල් වලට ඇවිල්ලා මහ ලොකු ගණන් හදන කට්ටිය දක්වා සියලු දෙනා ළමයි. කිසිම ගුරුවරයෙකුට මේ රටේ ඉන්න සියලුම ළමයිව සැටිස්ෆයි කරන්න බෑ. අර කාලයක් මේ රටේ ලස්සන කතාවකුත් අපිට ඇහුණා. ලංකාවටම එක සර් කෙනෙක් හිටියම ඇති කියලා. ඉතින් ඒක ඔබ දකින්නේ නැති. දැන් ඉතින් ඒක වැළුවාම ලංකාවටම එක සර් කෙනෙක් හිටියොත් යකෝ එයාගා දේසර් කෙනෙක් නෙමෙයි. කතරගම දෙයියොත් නෙමෙයි. ඒ දෙයියෝ 3-4 දෙනෙක්ගේ එකතුවක් වෙන්න ඕනේ. අතපය තියෙන්න ඕනේ පුතා 25 30ක් විතර. ඔලු කීපයක් තියෙනවා. පිස්සෙක්ම වෙන්න ඕනේ. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එතකොට මේ අදාළ ගුරුවරයෙක් මේ අයගෙන් තෝරගන්න ඕනේ තමුන්ට වඩාත් හොඳින්ම සැටිස්ෆයි කරන්න පුළුවන් කාව. දැන් මම 10 11 ළමයිට කොමර්ස් කරන සර්. මට එකේ ඉඳන් 9 වෙනකම් එකම ළමයෙක්වත් සැටිස්ෆයි කරන්න බෑ. පුළුවන් හොඳට කරන්න බෑ. දැන් ඔය 7 8 9 ළමයිට ඔය ගානක් දෙකක් කියන්න පුළුවන්. හැබැයි 7 8 ළමයිට ගණන් උගන්වන සර් කෙනෙක් තරම් දක්ෂව ඒක අපිට කරන්න බෑ. හැබැයි 10 11 සෙට් එක මට හොඳට කරගන්න පුළුවන්. ඒකෙනුත් කොමර්ස් කරන කට්ටිය. මට වඩාත් ලාභදායී ලෙස මට ආකර්ෂණීය ලෙස අපි කියනවා attractive and profitable way ලාභදායී ලෙස ඒ වගේම ආකර්ෂණීය ලෙස satisfy කරන්න පුළුවන් කණ්ඩායම තෝරගන්න. මෙන්න තෝරගත්තා. මේ තෝරගත්තු කට්ටියට අපි නමක් කියනවා. මොකද්ද කියන නම? target market. ටාගට් මාකට්. එතකොට හැම කෙනෙක්ම හැම ව්‍යාපාරිකයෙක්ම තෝරගන්නේ ඔය කියන ටාගට් මාකට් එක. ඔය කියන ඉලක්ක වෙළඳ පොළව තමයි හැම ව්‍යාපාරිකයෙක්ම තෝරාගන්නේ. ඒ ටාගට් මාකට් එකට තමයි තමුන් දන්න උපරිම ඒ මාකටිං තමුන්ගේ ස්කිල්ස් දාලා ඒ කස්ටමර්ව ඇට්‍රැක්ටිව් කරන්න බලන්න. මේකට කියන මොකක් කියලාද? ඉලක්ක වෙළඳපොළ. දැන් මේ ටීවී channels ගත්තොත් මම අර ඔබට ඉස්සෙල්ලා පෙන්නපු සින්දුවෙන් ඔබට පෙන්නුවා. ඒගොල්ලොන්ගේ ටාගට් එක තමයි පොඩි කොල්ල කෙල්ල සෙට් එක අල්ලගන්න එක. ඒක තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. ඒ වගේම ඒ මාකට් එකේ තව අවස්ථා තියෙනවා. දැන් ඒ තමයි මේ දැන් මම ඔබට ඉස්සෙල්ලා පෙන්නුවේ එක තැනක්. එක නාලිකාවක්. මම මේ ඔබට පෙන්නනවා මේ ටාගට් මාකට් එක දැන් ගොඩක් ඉහළට අල්ලන් තිනවා මෙන්න මේ නාලිකාව. අපි ගත්තොත් මේගොල්ලෝ ගාව අනිත් අයට වඩා ලොකු මාකට් එකක් මේගොල්ලෝ දැන් අල්ලගෙන ඉන්නවා. පුතාලා ඔක අරගමන් ඔයගොල්ලෝ බලන්න ඕනේ. දැන් මේ රටේ මාකට් එකෙන් මම දැන් මේ ඔබට කතා කරපු මාකට් එකෙන් මාර පිරිසක් අල්ලගෙන දිනුවා මේ කට්ටිය. ටාගට් මාකට් එක. මොකද ටාගට් මාකට් එක? අර සාමාන්‍යයෙන් අර මේ නිකන් අර ඉස්සෙල්ලා පෙන්නපු නාලිකාවේ ඒවා බලන්න බැරි කට්ටිය. ඒකට ආස නැති කට්ටිය ඇට්‍රැක්ට් කරගන්නේ මේගොල්ලෝ අමුතු මාකට් එක. මෙතනට ගොඩක් වෙලාවට මේගොල්ලෝ ඇප්ලයි කරලා තිනවා රටේ ඉස්සර ඉඳන්ම ඉන්න නළු නිලියෝ. ඒ නළු නිලියන්ට ආදරය කරන ප්‍රේක්ෂකයව අල්ලගන්න තමයි මේ මාකට් එක. දැන් අර මං කිව්වේ දැන් අනිත් නාලිකාවේ ඒකේ ඉන්නේ ඔක්කොම මේ ඩ්‍රීම් ස්ටාර් ඒවා මේවෙන් ආපු කොල්ල කෙල්ලුනේ. එතනින් තොර ලංකාවේ මහා ප්‍රසිද්ධ මහා අතීතයේ ඉඳන් ඉන්න නළු නිලියෝ එතන සම්බන්ධ කරලා නැහැ. නමුත් මේ රටේ නළු නිලියෝ කිව්වම බර සංඛ්‍යාවක් ඉන්නවා. මේ රටේ නළු නිලියන්ට ආදරය කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය මාර චරිතවලට සමහර චරිතවලට වැඩි ආදරයක් දක්වනවා. ඒ චරිත දකින්න හම්බෙන්නේ අර කිව්ව නාලිකාව. එසම් මේ කට්ටිය බැලුවා මෙතන තමයි මාකට් එක.
දෙන්න ඕනි මේ මාකට් එකට. පුතාලා ලංකාවේ සෑහෙන පිරිසක් මේකට ඇට්‍රැක්ටිව් වුණා. මං හිතනවා මම දොළ පුතාලට ආයේ කිසිම අවුලක් නැතුව මාකට් එක ටාගට් මාකට් එක හොඳට දැනෙන්නේ නැති කියලා. දැන් ටාගට් මාකට් එක කියන්නේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකද්ද කියන එක. කියන්නේ අපි දෙනවා නිර්වචනයක්. අර ඔයගලන්ට හරි ලේසි මේ ගොඩක් දේවල් ලියලා තියෙන්නේ. හරි? මෙන්න නිර්වචනය. ඉලක්ක වෙළඳපොළ. ඔය දැන් මම අර ඔබට පැහැදිලි කරපු ටික කිව්වනේ ඔක්කොම සැටිස්ෆයි කරන්න බෑ කියලා. මෙන්න ඉලක්ක වෙළඳපොළ. මම මේ කතා කරන්නේ. මේ ගොඩාක් ඉන්නවා කට්ටියකින් කීප දෙනෙක්ව අපි රවුන්ඩ් කරලා ගත්තා. මෙන්න ටාගට් මාකට් එක. හරි? ඊට පස්සේ අපි දාගත්තා මෙතන. මේදි සම්පූර්ණ මාකට් එකෙන් කොටසක් රවුන්ඩ් කරගෙන තියෙනවා. ටාගට් මාකට් එක. මේ ලොකු කේක් එකදී මේ කේක් ගෙඩිය ඔක්කොම ටික නිල් පාටයි. මේ කෑල්ල විතරක් රතු පාටයි. අන්න මේක එළියට අරගෙන දිනවා. මෙන්න ටාගට් මාකට් එක. මම මේක ඔයගලන්ට ෂෙයා කරලා නෑ මට පේන්නේ චුට්ටක් නෑ. හරි. මම මේක පුතාලට ෂෙයා කරේ නැතුවයි මේ කතා කරේ. රයිට් පොඩක් ඉන්න මෙන්න ඉලක්ක වෙලඳපොළ. හරි. දැන් බලන්න. ඔබට පේනවා මෙතන මේ කස්ටමර්ස්ලා ගොඩක්. මේ කස්ටමර්ස්ලා ගොඩ අතරින් කීප දෙනෙක් රවුන්ඩ් කරගත්තා. ඒ රවුන්ඩ් කරගත්තු ටිකට අපි කියන්නේ මොකක්ද? ටාගට් මාකට් එක කියන්නේ. මෙතනත් මේ කට්ටිය ගොඩකකින් මේ ටික මාකට් කරගත්තා. රවුන්ඩ් කරගත්තා. මෙන්න කේක් ගෙඩියේ කෑලි ගොඩක් තියෙනවා. එක කෑල්ලක් එළියට ගත්තා. එළියට ගත්ත කෑල්ලටයි අපි කියන්නේ මොකද්ද? ටාගට් මාකට් එක. මේ ගෲප්ස් ගොඩක් තියෙනවා. කස්ටමර් ගෲප්ස් ගොඩක් තියෙනවා. මේ කස්ටමර් ගෲප්ස් වලින් එක ගෲප් එකක් හයිලයිට් කරගත්තා. හයිලයිට් කරගත්තු ගෲප් එකටයි අපි කියන්නේ මොකක් කියලාද? ටාගට් මාකට් එක කියලා. එහෙනම් අපි කියන පුතේ මේ මාකට් එකට වෙළඳපොළට ඩෙෆිනිෂන් එකක් තියෙනවා නිර්වචනයක්. ගණන්කරු හා විකුණුකරු හමුවන හෝ සම්බන්ධ වන ඕනම ආකාරය වෙළඳපොළක් ලෙස හඳුන්වනවා. කවුද? ගණන්කාරයයි විකුණුකාරයයි. බඩු ගන්න කෙනයි විකුණන කෙනයි. මේ දෙන්න හම්බෙන තැනට අපි කියනවලු මාකට් එකක් කියලා. දැන් මේ මාකට් එක ඉස්සර තමයි ෆිසිකල් උනේ. භෞතික උනේ. දැන් මේක ඉන්ටර්නෙට් එකත් එක්ක මාකට් ප්ලේස් එක ස්පේස් එකක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න මම කතා කරන පුතාලට එක්ක ආපහු. මේ බලන්න. හරි. වෙළඳපොළ භෞතික ස්ථානයක් වශයෙන් මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ වන වෙළඳපොළ අවකාශය ලෙසද පැවතිය හැකියි. දැන් ඉංග්‍රීසි මීඩියම් කට්ටියට අපි ගත්තොත් මේක මේ විදියට. මෙන්න ඒ ටිකෙමයි ඔය ආකාරයෙන් පෙන්නලා තියෙනවා. right. මම දැන් මේ ඉස්සර පෙන්නපු pictures ටික. Any form in which a buyer and seller meets is considered as market. ගණන්කරුවන් හා විකුණුකරුවන් හමු වන ඕනම ආකාරයකට මාකට් එකක් කියනවා. The market can be physical location or a market space which is connected via internet. මේක භෞතික ස්ථානයක් වගේම අන්තර්ජාලය හරහා සම්බන්ධ වන අවකාශයක් වෙන්නත් පුළුවන්. ඒ අනුව අපි කියන්නේ මෙහෙම කතාවක් කියනවා. පුතාලා මම කියන්නේ හැම කස්ටමර් කෙනෙක්වම සැටිස්ෆයි කරන්න බෑ කිව්වනේ. ඒ නිසා මේ බලන්න මම කියන මේ විදිහට හොඳට ස්ටඩි කරගන්න. විවිධ වුවමනා සහිත ගැනුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වෙළඳපොලේ සිටින බැවින් එක් අලෙවිකරුවෙකුට සමස්ත වෙළඳපොලේ සිටින සියලුම ගනුදෙනු කරුවන් මෙන්ම පවත්නා සියලුම වුවනාද තෘප්තිමත් කළ නොහැක. එම නිසා ව්‍යාපාරයක් සමස්ත වෙළඳපොලේ සිටින පාරිභෝගිකයන් අතරින් Tamanට වඩාත් හොඳින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස තෝරාගන්න. අන්න අපි කියනවා මෙන්න පුතේ සිංහලෙන් මම මේක දෙන ඩෙෆිනිෂන් එක හොඳට බලා ගන්න. අද දවසේ මාකටිං ඉවරයි. හරි? අද දවසේ මේ වැඩේ ඉවරයි. මෙතන grade 10 දරුවෝ ඉන්නවා 11 දරුවෝ ඉන්නවා දෙගොල්ලම ඉන්නවා. 10 කට්ටියට නම් මේක පස්සේ විභාගයට එන්නේ. 11 කට්ටියට ලකුණු 7ක් 8ක් අනිවාර්යයෙන්ම ලැබෙන සුපිරි පාඩම. හරි? ඔන්න මම කියනවා මේ වෙන මුදල්. ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස හේවත් පාරිභෝගික කොටස ඉලක්ක වෙළඳපොළ. ව්‍යාපාරයකට වඩාත් මොකද මේ කිව්වේ ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය මෙන්ම ලාභදායී. මේ කට්ටිය සැටිස්ෆයි කරන එක ලාභයි. මුන්ව සැටිස්ෆයි කරගන්න ලේසි.
ආකර්ශනීය වගේම ලාභදායීව තෘප්තිමත් කරගන්න පුළුවන් පාරිභෝගිකයන්ගෙන් සමන්විත වන වෙළඳපොළ කොටස හේවත් පාරිභෝගික කොටසටලු කියන්නේ ටාගට් මාකට් එක නැත්තම් ඉලක්කවලට. අපි ඒක ඉංග්‍රීසි නිර්වචනය කරනවා මෙහෙම ඩෙෆිනිෂන් එක දීලා තියෙනවා. හරි ආමේදී right target market එක. The share of the market consisting of consumers that a business can satisfy in a more attractive and අයියෝ ඒකත් මම ෂෙයා කරේ නැතුව කතා කරපොටයි ඉතින්. The share of the market consisting of consumers that a business can satisfy in a more attractive and profitable way is the market, target market. The share of the market consisting of consumers that a business can satisfy in a more attractive and profitable way is target market. ව්‍යාපාරයට වඩාත් ලාභදායීව ව්‍යාපාරයට වඩාත් ආකර්ශනීයව තෘප්තිමත් කරන්න පුළුවන් කස්ටමර්ස් ලාගෙන් පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස හේවත් පාරිභෝගික කොට අනිවාර්යෙන් මේක අහනවා. මේක පුතාලා ෂුවර් එකටම අහනවා ඈ. හරි. ඔන්න බලන්න. බලන්න සිංගල කට්ටියගේ ටියුට් එකෙත් මම ඕක දාලා තියෙනවා. ටාගට් මාකට් එක. හරි. මේ සිංගල කට්ටියගේ ටියුට් එක. මෙන්න මේක පුතාලා බලා ගන්න හොඳට මේක මොනවද තියෙන්නේ කියලා. ටාගට් මාකට් ඉලක්කවලට. ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටසේවත් පාරිභෝගික කොටසේ ලක්ක වෙළඳපොළ වේ. කෙනෙකුට මොකද කිව්වේ ව්‍යාපාරයට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටසේවත් පාරිභෝගික කොටස ලක්ක වෙළඳපොළ වේ. right English medium කට්ටියට දෙල් තියෙනවා ඩිවිෂන් එක. The share of the market consisting of consumers that a business can satisfy in a more attractive and profitable way is the target market. The share of the market consisting of consumers that a business can satisfy in a more attractive and profitable way is the target market. ව්‍යාපාරයට වඩාත් ලාභදායීව මෙන්ම ආකර්ශනීය තෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගිකයන්ගෙන් සමන්විත වෙළඳපොළ කොටසේවත් පාරිභෝගික කොටස. පැහැදිලිද කියන්නේ? හරිද? right. එහෙනම් අපි අපේ ටියුට් එකේ ලස්සන අපේ මේ ලෙසන් එකේ ලස්සන තැනකට ආවා. අවසන්. දැන් මාකටිං හරි ටාගට් මාකට් එක හරි. තව එකයි තියෙන්නේ. මාකටිං මික්ස්. මාකටිං මික්ස්. අපි කියනවා සිංහලෙන් කියනවා පුතාලා අලෙවි කරන මිශ්‍රය. අලෙවි කරන මිශ්‍රය. අලෙවි කරන මිශ්‍රය. මාකටිං මික්ස් කියන්නේ මොකක්ද? බලමු. අපි මෙහෙම ගමු. දැන් marketing mix consisting of 4 variables. මේ අලෙවි කරන මිශ්‍රය විචල්්‍ය 4කින් සමන්විත වෙනවා. Product, price, place, promotion. අපි සිංහලෙන් කියනවා නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධන. Product, price, place, promotion නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධන. පුතාලා මේ ඔක්කොම ටික ඔබට පේනවාද? මෙයා පටන් ගන්නෙ P අකුරෙන්. 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 මේ නිසා හරි ලස්සන වචනයක් තියෙනවා. මේවා ඔබ අද ඉඳන් දැනගන්නවා. ගොඩක් කට්ටිය දැන්ට දන්නවා. මේකට කියනවා පුතාලා 4 P's. 4 P's. P අකුරු 4කින් තමයි මේ වාක්‍ය මේ පොඩි වචන 4 පටන් ගන්න. Product, price, place, promotion. නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධන. පුතාලා එහෙනම් අපි ගන්නවා ටාගට් මාකට් එකේ අලෙවි කරන අරමුණු
marketing objective achieve කරගන්න අලෙවි කරන අරමුණු ඉටු කරගන්න අපේ ගාව තියෙනවා විචල්්‍ය 4 variables ඒ තමයි product price place promotion නිෂ්පාදිතයේ මිල ස්ථානයේ ප්‍රවෘත්ති ඉතාලම ලස්සනට අපිට මේක ඉතුරු ටිකට යන්න පුළුවන් මම තව පැහැදිලි වීඩියෝස් ටිකකුත් දාලා තියෙනවා මේ කට්ටිය මට WhatsApp එකේ දුන්න මැසේජ් එවනවා සර් සින්දුවක් කියන්න කියලා බලමු ඒක බලමු දැන් කට්ටිය මේක නේද WhatsApp එකේ මැසේජ් යවන්න පුදුලා හරි බලමු මෙන්න මෙහෙම පුතාලා ප්‍රොඩක්ට් එක කියන්නේ මොකක්ද අපි මොනවාද කස්ටමර්ට දෙන්නේ ප්‍රයිස් එක අපි කීයටද යාට දෙන්නේ ප්ලේස් එක අපි කොහොමද යාගේ අතට දෙන්නේ ප්‍රොමෝෂන් එක කොහොමද අපි අපේ මාකට් එක නැත්නම් අපේ සේල් එක වැඩි කරගන්නේ මෙන්න බලන්න මම සරලව කියන ප්‍රොඩක්ට් එක අපි මොකද්ද දෙන්නේ ප්‍රයිස් එක අපි කීයටද දෙන්නේ ප්ලේස් එක අපි කොහෙන්ද මේක දෙන්නේ ප්‍රොමෝෂන් එක කොහොමද අපි අපේ වැලියු එක වැඩි කරගන්න අලෙවිය වැඩි කරගන්න කියන එකයි මේ කතා කරන්නේ මේකට කියනවා මොකද්ද 4Ps නැත්නම් මාකටිං මික්ස් අලෙවි කරන මිශ්‍රය රයිට් පොඩ්ඩක් එන්න මම මේකේ වැඩි විස්තර ඔයගොල්ලෝ කොහොමද කතා කරන්නේ ඈ හරි මේක අලෙවි කරන මිශ්‍රය අලෙවි කරන මිශ්‍රය අනුව අලෙවි කරන ඉලක්ක වෙළඳපොළ තුල ව්‍යාපාරයේ අලෙවි කරන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා උපයෝග කරගන්නා විචල්‍යයන් සමූහයකි. එම විචල්‍යයන් අයිතිකරුට පාලනය කළ හැකි වේ. අලෙවි කරන මිශ්‍රයේ විචල්‍යයන් 4කින් සමන්විත වන අතර ඒ 4Ps ලෙස ප්‍රකට. මෙන්න මේ 4Ps වෙදී නිෂ්පාදිත ප්‍රොඩක්ට් මිල ප්‍රයිස් ස්ථානීය ප්ලේස් ප්‍රවර්ධනීය ප්‍රොමෝෂන්. බාන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටියගේ මෙන්න තියෙනවා. හරි. Marketing mix. Marketing mix is a set of variables used to achieve the marketing objectives of a business within a target market. The marketing mix consists of 4 variables which can be controlled by the owners of a firm. The 4 variables are known as 4Ps. Product, price, place, promotion. Right. Menna putala product එක වේදී. පුතාලා පැහැදිලිව පේනවා ප්‍රොඩක්ට් එක කියන්නේ මොකක්ද මෙතන අපිට යන්න තියෙන්නේ ඔන්න ඕක තමයි අපි මොනවාද කස්ටමර්ට දෙන්නේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ට දෙන්න දේ කයි අපි කියන්නේ ප්‍රොඩක්ට් එක මේකේ තියෙන පුතාලා කස්ටමර්ට විකුණන එක જાතිය දේවල් කීපයක් තියෙනවා මේ කන බොන දේවල් එතනින් ගත්තම කට්ටියට අපි නිතර අපිට යූස් කරන අපිට අවශ්‍ය වෙන දේවල් මෙතනක් තියෙනවා මේ ඔක්කොම ප්‍රොඩක්ට් මොකද ප්‍රොඩක්ට් එක කියන්නේ product is anything provided to the market in order to satisfy needs and wants basically goods and services is considered as a product පුතාලා මොකද මේ කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරගන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයකට කියනවා ප්‍රොඩක්ට් කියලා. anything. product is anything වලට ඉස්සෙල්ලා පැහැදිලි කරලා. හරි. ෆෝන් එක iPhone එක ඔය ටික දාන්න. මේ මං ඉස්සෙල්ලා කතා කරා ප්‍රොඩක්ට් එක කියලා මේක. ප්‍රොඩක්ට් එක කියන්නේ ඔය ටික විතරද? goods and services විතරද? නෑනේ. පුතාලා ඔබ නිකන් හිතන්නකෝ මේ රටේ ඉන්න බිස්නස්මන්ලා තමුන්ට ඉන්කම් එකක් ගන්න මොන තරම් දේවල් කස්ටමර්ට ඔෆර් කරනවද කියලා. අපි දැන් ගත්තොත් මෙන්න අපේ කාලේ මේ මෑත කාලීන ලංකාවේ ඉහළින්ම වඩාත් උපරිමයෙන්ම ජනප්‍රිය වෙච්ච ප්‍රොඩක්ට් එක. මම මේ දැන් පුතාලට පෙන්නන්න හදන්නේ. ලංකාවේ මේ වෙනකොට වඩාත් ඉහළින්ම ජනප්‍රිය වෙච්ච ප්‍රොඩක්ට් එක. ඕන්න බලන්න.
nari manahari sukumali numba tama manike mage hite ඉතින් එප මට නවංගු ගත හිත නුඹ මගේම හැංගු අලෙන් නුඹටම වලංගු මැනික වෙන්න පතාව සුනංගු ගමේ කටකාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල නෙතින් නෙත ගතම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ල කෙල කෙල වෙලා මගේ හිත හරි පුතාලා චුට්ටක් ප්‍රොඩක්ට් එක නැවතුවා ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම හොල්ලපු මේ කාලේ හැමෝම දන්න කියන හැමෝම කතා කරන ඊර්ෂ්‍යාකාරයක් පමණක් කතා නොකරන ලංකාවේ තියෙන ප්‍රොඩක්ට් එක මොකක්ද මේ ගීත එතන මේ බලන්න ප්‍රොඩක්ට් එකක් කියලා කිව්වම නිෂ්පාදිතයක් කියලා කිව්වම භාණ්ඩයක් සේවාවක් විතරක් නෙමෙයි ගීතයක් චිත්‍රපටයක් ස්ථානයක් මේ හැම දෙයක්මයි තියෙන්නේ ඉතින් මේක ප්‍රොඩක්ට් එකක් කියන්නේ අමුතුවෙන් කියන්නේ මේ ගීතයට ඇලුම් නොකරනවා නම් නොකරන්නේ ඊර්ෂ්‍යා කරන කෙනෙක් විතරයි මම කියවනේ පුතා ටාගට් මාකට් එක ගැන කතා කරද්දී අයියා අපි ඒක ගැන කතා කරේ මාකට් එකේ ඉන්න හැම කස්ටමර් කෙනෙක්ම සැටිස්ෆයි කරන්න බෑනේ බිස්නස්මන් කෙනෙක්ට ඔන්න ඊටු ටිකක් චුට්ටක් බලන්න එතකොට ඔයගොල්ලන්ට තවත් හොඳයි පත්තු වෙනවද තව ටික කිට්ටු මට පිස්සු තද වෙන විදියට ගැස්සු ඔය දුන්න ඉංගියට මත්තු බඹරෙකි මම තටු ඉස්සු ඔය වට කරගෙන රැසු රොත්තෙන් හිත අර ගත්තු බඹරා හිත ළඟම දැවටෙනා උරු පෙමක පැටලෙනා නුවනාරි මනහාරි සුකුමාලි නුඹ තමා හිත ළඟම දැවටෙනා උරු පෙමක පැටලෙනා නුවනා පැහැදිලි ප්‍රොඩක්ට් එක භාණ්ඩය සේවාවක් විතරක් නෙමෙයි අපි ගීතයක් අහන එක මාකට කෙනෙක්ට අලෙවි කාර්යයට තමුන්ගේ අලෙවිය වැඩි කරගන්න යොදා ගන්නා වූ විදි ඔක තමයි මේ ප්‍රොඩක්ට් එක කියලා කියන්නේ ඕනනම් එන්න බලන්න පුතාලා හරි අපි කියනවා මේ විදියට දැන් පුතාලා පැහැදිලි බොහොම හොඳට තේරෙනවා ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සර් හරි ප්‍රොඩක්ට් එක මිනිස් අවශ්‍යතා වුවමනා ඉටු කිරීමට වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයක් නිෂ්පාදිතයක් කියලා කියනවා. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරන වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයකට නිෂ්පාදිතයක් කියලා කියනවා. නිෂ්පාදන ලෙස මූලිකව සැලීට ගන්නේ භාණ්ඩ හා සේවා. ඔබේ අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීමට භාවිතය කරනු ලබන විවිධ දේ මොනවද බලන්න කෑම, බීම, ඇඳුම්, පාවාහන පොත්පත් ගුරුවරුන්ගේ සේවය වෛද්‍යවරුන්ගේ සේවය ආදී මෙන්ම ගීතයක් ඇසීම චිත්‍රපටයක් හෝ නාට්‍යයක් දැරවීම ආදී සියලු දේ නිෂ්පාදිත ලෙස සලකනු ලැබේ. ගීතයක් අසන එක, චිත්‍රපටයක් බලන එක, නාට්‍යයක් නරඹන එක මේ සියලු දේවල් අපි කියනවනේ මොකක් කියලාද පුතාලා ප්‍රොඩක්ට් එක. මේක තමයි අලෙවි කරන්න උත්සාහ කරන්නේ. දැන් අලෙවිකාරය හැම වෙලාවෙම මොකක් හරි දෙයක් කරලා කස්ටමර්ට දෙන්න හදන්නේ මේ කියන ප්‍රොඩක්ට් එක. දැන් මේ බලන්න. හරි. පැහැදිලි නිෂ්පාදිතය. දැන් නිර්වචනය මොකක්ද? අපි ප්‍රොඩක්ට් එකක් කියන එකට නැත්නම් අපි නිෂ්පාදිතයක් කියන එකට මම පුතාලා දීලා තියෙන නිර්වචනයක් තියෙනවා. මොකක්ද නිර්වචනය? මිනිස් අවශ්‍යතාව වුවමනා ඉටු කිරීමට වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයකට අපි කියන්නේ මොකක් කියලාද? නිෂ්පාදිතයක්. පැහැදිලි? කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයකට අපි කියන්නේ නිෂ්පාදිතය කියලා. හරි රයිට්. අපි ඕක ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට මේ ඩෙෆිනිෂන් එක අපි මෙහෙම කිව්වොත් product is anything provided to the market in order to satisfy needs and wants. Basically, a goods or a service is considered as a product. And a product is anything provided to the market in order to satisfy needs and wants. Basically, a good or a service is considered as a product. Right. Kanno be tube tek. Tube tek පුතාලා මට ওই චුට්ට පොඩ්ඩක් ලියන්න තියෙනවා මම ඒ ටිකට පොඩ්ඩක් ලියන්න ඉඩ තිබ්බා. හරි. මේ අද ඉගෙන ගන්න මේ ලෙසන් එකෙන් මේ කොටසින් ඔයාලට මේ මාකටිං වලින් එන ලකුණු සියල්ල ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි? බා. අලෙවිකරණ මිශ්‍රය. අලෙවිකරණ මිශ්‍රය anu ඉලක්ක වෙළඳපොළ තුළ අලෙවිකරණ පරමාර්ථ යොතු කර ගැනීම සඳහා උපයෝග කර ගන්නා විචල්්‍ය සමූහයකි.
එම විචාලයන් අයිතිකරුවන්ට පාලනය කළ හැකියි. අලෙවි කරන මිශ්‍ර විචාලයන් 4කින් සමන්විත අතර 4 piece ලෙස ප්‍රකටයි. නිෂ්පාදිතය product මිල price ස්ථානයේ place ප්‍රවර්ධනය promotion. right නිෂ්පාදිතය ඔන්න ඔතන සිංහල කට්ටිය ඉස්සෙල්ලා මේක ලියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මම ඊට පස්සේ කියන්න. සිංහල කට්ටිය ලියන්නේ. සිංහල මීඩියම් කට්ටිය ලියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටියට ඊට පස්සේ කියන්න. ලියන්න. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීමට මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීමට වෙළඳපොළ ඉදිරිපත් කරන ඕනෑම දෙයක් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා වෙළඳපොළ ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් ලෙස හඳුන්වනවා. නිෂ්පාදනය ලෙස හඳුන්වනවා. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා වෙළඳපොළ ඉදිරිපත් කරන ඕනම දෙයක් නිෂ්පාදනය ලෙස හඳුන්වනවා. කරන්නේ පස්සේ මේ කියලා තියෙන නෝට් එක නිකන් බලන්න. නිෂ්පාදනය ලෙස මූලිකව සැලෙට ගන්නේ භාණ්ඩ හා සේවා. හරි මම මේ කියව ටික බැලුවා. රයිට්. එන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ලියන්නේ මේ විදිහට. ඒගොල්ලන් ටියුට් එක මෙන්න මෙතන ලියන්නේ ඒගොල්ලෝ. product මෙතන ලියන්න. product is anything product is anything provided to the market product is anything provided to the market in order to satisfy needs and wants. Product is anything provided to the market in order to satisfy needs and wants. හරි. ඊට පස්සේ එතන ඉංග්‍රීසි මීඩියම් කට්ටිය තව එතන වාක්‍යයක් ලියන්න වෙනවා. මොකද ඒගොල්ලන් එතන මම ලියලා නැහැ. ඒගොල්ලෝ ලියන්නේ මෙන්න මෙතන මේ කැලේ ලියන්න. basically a good or a service is considered as a product. product එක හරි. දැන් මොකද්ද දෙන්නේ? ඒක හරි. පාංගෙඩියක් හරි, සින්දුවක් හරි, එතන ගියාම චිත්‍රපටියක් හරි. එතන ගියාම මොනාරි අපි ගත්තොත් ඇඳුම් පැළඳුම් මොනවා හරි. ඒ දෙනදී හරි. product එක එතනින් හරි. එහෙනම් අපි කතා කරනවා පුතාලා දෙවෙනි එක මොකක්ද? product එක ඉවරයි. අපි දෙවෙනි එක කතා කරනවා මොනවාද මේ දෙවෙනි එකට? price. කීයටද මේක දෙන්නේ? දැන් බලන්න. පුතාලගේ අම්මා තාත්තලා දන්නවා මේ දවස්වල බඩුවල ගණන්. ඒවා මේ වෙලාවේ කියන්න ගියාම ඔයගොල්ලෝ අම්මා තාත්තලාට හොඳට මතක් වෙනවා. සීනි එකපාරටම 200 ගානට ගිහලා අපෝ 100 ගානට අඩු වුණා. අන්න මිල.
ඩීසල් වැඩි වුණා. අන්න මිල. ගෑස් එක වැඩි වුණා. අන්න මිල. පුතාලා මේ ප්‍රොඩක්ට් එක අපි ගන්න කීයටද? මේක ගන්න අපි කීයක්ද දෙන්නේ? ඒ ගාන්ටනේ කියන්නේ මිල කියලා. එහෙනම් ප්‍රොඩක්ට් එක කියන්නේ අපි මොනවාද කස්ටමර්ට දෙන්නේ? ප්‍රයිස් එක කියන්නේ අපි කීයටද කස්ටමර්ට දෙන්නේ? කීයටද දෙන්නේ? පුතාලා සමහර ඒවායේ ප්‍රයිසස් ගවර්න්මන්ට් එකම සීමා කරලා තිනවා මීට වඩා වැඩි වෙන්න බෑ කියලා. සමහර ඒවා එහෙම ප්‍රශ්නයක් නැහැ. කස්ටමර් ප්‍රොඩක්ට් එකක් ගන්න ගෙවන ගානට අපි කියනවා ප්‍රයිස් එක කියලා. මිල කියලා. කස්ටමර්ගේ පැත්තෙන් මේක එයාට වියදමක්. අපි සිංහලෙන් කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනකට කොස්ට් එකක්. සිංහලෙන් කියනවා පිරිවැය. පුතාලා මාකටිං මික්ස් එකේ වේරියබල් 4ක් තියෙනවා. ඔය 4න් මාකට් අලෙවිකාරයට ව්‍යාපාරිකයට ආදායමක් ලබා දෙන එකම විචල්‍ය ප්‍රයිස් එක විතරයි. අනිත් ඔක්කොම මේකටත් යාට එක්ස්පෙන්ස් එකක් යනවා, මේකටත් යාට වියදමක් යනවා, මේකටත් යාට වියදමක් යනවා. මේක විතරයි යාගේ එකම ඉන්කම් එක. අලෙවිකරන මිශ්‍රයේ තියෙන විචල්‍යයන් 4න් අලෙවිකාරයට තමයි පුතේ ආදායමක් උත්පාදනය කළ දෙන එකම ඊකල් නැත්නම් විචල්ය මොකද ප්‍රයිස් එක මිල විතරයි. හරි ප්‍රයිස් එක විතරයි. හරි මම ඉන්නකො වැඩි කරගෙන යන්කො සින්දුවක් කියනවා මම සින්දුවක් දෙන්නම්. සින්දුවක් දෙන්න. එහෙනම් මේ තමයි අපි කතා කරන්නේ මිල. තේරෙනවද? ඒ වගේම තමයි කස්ටමර් ප්‍රොඩක්ට් එකක් ගන්න කලින් එයා සලකා බලන ප්‍රධානම සාධකයේ මිල. ඔයාගේ අම්මා තාත්තෙන් අහන්න. මිනිස්සු මිල ගැන බලනවා. ඔබත් බලනවා මිල ගැන. මිල අසාමාන්‍ය ලෙස වැඩි නම් ඒක ගන්න නැහැ. තමුන්ට දරන්න පුළුවන් ගානකට දෙනව නම් විතරයි කට්ටිය ගන්න. අන්න මිල. මම ගන්නම් මේ පෙන්නන්න. රයිට් ඔන්න බලන්න පුතාලා. ප්‍රයිස් එක. මෙතන මිල. ඔන්න පෙන්නලා දෙනවා මිල. මේක පුතේ මේ අපේ රටේ මිල ගණන් නෙමෙයි මිල ගණන් ටිකක් දානවා. කිසියම් භාණ්ඩයක් කෝෂයක් වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම අලෙවිකරණයේදී මිල ලෙස කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම අලෙවිකරණයේදී මිල කියලා හඳුන්වනවා. මේක price. මේක price. In marketing, price is the amount of value expected to be charged from consumers for a good or a service. In marketing, price is the amount of value expected to be charged from consumers for a good or a service. භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයන් අය කිරීමට අපේක්ෂා කරන වටිනාකම. මම ඔයාලට පෙන්නනවා තාපව මෙතන. මුදාලා මම මේ මෙතන ෂෙයා කරපු කොටසේ තියෙනවා තව prices. දැන් මේ ටික ඒක නෙමු. ඒක මම කියලා දෙන්න මේ ටික කියලා දෙන්න හින්ද. මේ බලන්න. මේකේ prices දාලා තියෙනවා. අපේ රටේ තියෙනවා ඔන්ලයින් වලින් ඕඩර් කරන්න පුළුවන් ආයතනයක් කප්රුක කියලා. kapruka.com. දැන් ඒගොල්ලෝ ගාව තියෙන මේ කේක්ස් වල prices මේ දාලා තියෙනවා. මිල ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් මේ මිල. තව මේකත් මේ බාන්ඩ් එක මිල ගණන් දාලා තියෙනවා. දැන් මේකත් prices නේද? මම ඉස්සෙල්ලා පෙන්නුවා පිසට් එකේ. price එක පෙන්නලා තියෙන අවස්ථාව. එහෙනම් ප්‍රොඩක්ට් එක හරි මම ප්‍රයිස් එක හරි දැන් මම ඊට පස්සේ මගේ පුතාලට ඊළඟ කිව්ව දේ චුට්ටක් අපි බලමු ආපහු. එතන වෙලා තියෙන ටික කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම අලෙවිකරණදී මිල කියලා හඳුන්වනවා. ඒකට පෙන්නන්න නම් වීඩියෝ නෑ මිලට. හරි. මේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලු විට පිරිවැයකි. කියන්නේ වියදමක්. මම කිව්ව පුතාලා පාරිභෝගිකයෙක්
නිෂ්පාදිතයන් මිලදී ගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය මිලයි. එමෙන්න අලෙවි කරන මිශ්‍ර විචල්‍යයන් අතුරින් ව්‍යාපාරිකයාට ආදායමක් ලබා දෙන එකම විචල්‍ය මිලයි. පාරිභෝගිකයාගේ පැත්තෙන් මිල කියන්නේ වියදමක්. භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නකොට පාරිභෝගිකයා සලකා බලන ප්‍රධානම සාධකයක් මිල. මේ මාකටිං මික්ස් එකේ තියෙන මේ විචල්‍ය හතරෙන් අලෙවි කරන මිශ්‍රයේ තියෙන විචල්‍ය හතරෙන් අලෙවි කරුට නොයසනම් ව්‍යාපාරිකයාට ආදායමක් ගෙන්නලා දෙන එකම විචල්‍යයක් කවුද පුතේ? මිල විතරයි. හරි නේද? දැන් නේද? රයිට්. අපි ටක් ගාලා බලමු. එන එක සිංහල මීඩියම් දරුවන්ට ඉංග්‍රීසි මීඩියම් කට්ටියගේ පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. In marketing, price is the amount of value expected to be charged from consumers for a good or service. This is a cost from the viewpoint of a consumer. Price is the major factor that will be considered by a consumer when buying a product. As well as that, price is the only variable among other variables in the marketing mix that generate an income for the business. Putala, අපෙන් MCQ question එකක් අහන්න. අපෙන් MCQ question එකක් අහන්න. මොකද්ද? marketing mix එකේ තියෙන අලෙවි කරන මිශ්‍රයේ තියෙන විචල්‍යයන්ගෙන් අලෙවිකාරයට income එකක් ගෙනත් දෙන එකම විචල්‍ය මොකද්ද කියලා අහන්න. මේ එකම විචල්‍ය තමයි මේ කතා කරන මිල. right? පුතාලා මාත් එක ලියාගෙන යන්නටක් ගාලා එන්න මෙතනට. හරි. සිංහල කට්ටිය ඉස්සෙල්ලා අපි ඉංග්‍රීසි කට්ටිය ඉස්සෙල්ලා ලියමු. ඉංග්‍රීසි කට්ටිය ඉස්සෙල්ලා ලියමු. දැන් මේ මම මේ පෙන්නලා තියෙන ඉංග්‍රීසි මීඩියම් කට්ටියගේ ටියුට් එක එතන ප්‍රයිස් කියන තැනයි අපි දැන් මේක ලියාගෙන යන්නේ. කට්ටියෙන් ටක් ගාලා ප්‍රයිස් ලියාගෙන යනවා. එන්න මෙතන ප්‍රයිස් කියන තැනට මම මේ කියන කාර්යය ලියාගෙන යනවා. ලියන්න. In marketing, price is the amount of value ලියන්න. in marketing, price is the amount of value expected to be charged from consumers for a good or a service. For a good or a service. Hari. WhatsApp එකේ message හරි මම 10ට කියන්නම් සින්දුවා 10ට කියනවා. English කට්ටිය අනලියුවා. In marketing, price is the amount of value expected to be charged from consumer for good or a service. Right? බලන්න ඒකේ තව ටිකක් තියෙනවා ඒකට. මේක highlight කරගන්න. හරි. 10ට සින්දුවක් කියනවා 10ට. This is a cost from the viewpoint of consumer. Price is the major factor that will be considered by a consumer when buying a product. As well as that, price is the only variable among other variables in marketing mix that generate an income for the business.
right හරි product හරි price හරි place promotion තමයි ඊට පස්සේ තියෙන්නේ මේ ටික හොඳට study කරගෙන යන්න දැන් single medium කට්ටිය ලියාගමු මේ මාත් එක මිල ලියාගෙන ඉන්නවා මිල අලියා කිසියම් භාණ්ඩයක් හෝ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම අලෙවිකරණයේදී මිල ලෙස හඳුන්වනවා. හරි. පැහැදිලිද? එහෙනම් මොකද මේ කිව්වේ? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම අලෙවිකරණයේදී මිල ලෙස හඳුන්වනවා. හරිනේ? right. ඊට පස්සේ පුතාලගේ එටියුට් එකේ තියෙනවා මෙන්න මේ විදිහට. මෙය පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුව විට පිරිවැයකි. පිරියක් කියන්නේ වියදමක් ඈ. පාරිභෝගිකයෝ නිෂ්පාදන මිලදී ගැනීම සලකා බලන ප්‍රධාන සාධක වන්නේ මිලයි. එමෙන්න අලෙවිකරණ මිශ්‍ර විචල්‍ය අතුරින් ව්‍යාපාරට ආදායමක් ලබා දෙන එකම විචල්‍ය මිලයි. හරි. දැන් වැඩේ පැහැදිලි. තේරෙනවනේ වැඩේ යන විදිය. හරි. දැන් පුතාලා අපි මේ කතා කරේ මොකද්ද? පුතාලත් එක්ක මම මේ කතා කරේ මේ වෙනකොට අපි ඉගෙන ගත්තු මේ කොටස. හරි බලමු. Then product price place promotion product එකක් හැදුවා customer ට දෙන්න price එකක් decide කළා කීයටද දෙන්නේ කියලා place කියන්නේ මොකක්ද දැන් එයා ගන්නෙ කොහේ ඉඳන්ද customer ගන්න තැනක් තියෙන්නේ නැහැ එයාට customer ට මේ product එක දෙන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේකට කියන්නේ මම පුතාලා distribution කියලා බෙදා හැරීම දැන් මේකට distribution කියලා දැම්මා නම් P අකුර වෙනකොට D අකුරක් සෙට් වෙනවා එතකොට පුතාලා 4P's කියන වචනේ භාවිතා කරන්න බෑ ඕ හරි හරි පුතේ 10ට කිය 10ට ලෑස්තිලා ඉන්නවා 10ට කිය 10ට කියනවා කද්ද කියන්නේ ආස සුවඳ දැනීම කියන්නේ මට WhatsApp එකේ මැසේජ් එකක් කට්ටිය normal එකකට බැරි නිසා හරි මම බලන්නම්කෝ ඒක දැන් මේ ටික කරන්න දැන් මේක අපි හොඳට perfect ඉගෙනගෙන ආවේ දැන් presentation එක හොඳට කරගෙන ආවේ අපි හරි ඒක ටිකත් හොඳට බලා ගන්න ඕනේ හරි මම මේ චුට්ට කියලා දෙන්න. අතන place එක කියන්නේ මොකක්ද? මේ product එක customer ට දෙන්න ඕනේ. product එක customer ට දෙන්නේ කොහොමද? මේ දවස්වල lockdown. අපි lockdown වෙලා lockdown නෙමෙයි කියන්නේ මොකද්ද? curfew. අපි curfew කිව්වට ඉතින් යන්න ඕන කෙනෙක්ට ඕන දිහාවක යන්න පුළුවන් අමුතුම જાතියේ curfew එකක් තමයි මේ curfew එක. ඇඳිරි නීතිය ඇඳිරි නීතිය උනාට ඕන කෙනෙක්ට ඕන දිහාවක යන්න පුළුවන්. ඇඳිරි නීතිය තව තියෙනවා. ඉතින් මේ ඇඳිරි නීති කාල සීමාව තුළදී අපේ ගාවට අපේ ගෙදරට බඩු එන්නේ කොහොමද? මාළුවෙක් කෙනා එනවා. මාළෝ කියාගෙන එන්නේ. පුතාලා ගියත් එන ඇති. පරා තෝර එතන ගියාම කෙලවල්ලෝ ඔහොම කියාගෙන එනවා. තලපත් එනවා.
චූම්පාම් මල්ලි එනවා ගෙදෙට්ටම. එයා තමයි උදේට සමහරලාට අපි ඇහැරවන්නේ. ඉස්සර කුකුල ඇහැරවන්නේ. දැන් කුකුල නැහැ. චූම්පාම් මල්ලිගේ මියුසික් එක තමයි අපි දවස ආරම්භ කරන්නේ. අපේ ළඟට බෙදා හරි. සමහර ඒවා ගන්න අපි යනවා. අපි යනවා මාකට් එකට. මාකට් එකේම කාගිස් කීස් විතරම නෙමෙයිනේ මාකට්. ඉරිදා පොළ, දෙන්සුරාදා පොළ, බදාදා පොළ, අඟහරුවාදා පොළ, හතිය හැමදාසම පොළවල් තියෙනවා. මේ එක එක තැන් වලින් අපි බඩු ගන්න. එතකොට අපිට අවශ්‍ය භාණ්ඩය මම දැන් මෙතන අපි කතා කරේ පාරිභෝගිකයා. පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩය එයාගේ අතට ලබා දෙන්න ඕනේ. මේකටයි කියන්නේ අපි මොකක් කියලාද? ඩිස්ට්‍රිබියුෂන් නැත්තම් බෙදා හැටි. මම ඔබට පෙන්නන්නම් චුට්ටක් මේක මේ බලන්න. මගේ මෙතන ප්‍රසන්ටේෂන් එක ඇතුළෙන්ම ඒකත් පෙන්වුවත් උතාලත් එක්ක බලන්න මේ බෙදා හැරීම කියන කැලලයි මම මේ පුතාලත් එක්ක පොඩ්ඩක් පෙන්නන්නේ මෙතන. මේ ඉතින් මේකට අපි යනවා කීල්ස් එකට. පුතාගේ අම්මා තාත්තලා කීල්ස් එකට යනවා බඩු ගන්න. તો කීල්ස් එකෙන් කරන්නේ අපිට බෙදා හැරීම. අපේ රටේ කීල්ස් තියෙනවා. දැන් කීල්ස් එක කෙලිම කොළ පාටයි. ග්‍රීන් concept එකට ඇවිල්ලා තියෙනවා. කාගිල්ස් එක ගෙදර යන ගම. කාගිල්ස් එක මේ තමයි ලංකාවේ තියෙන පරණම කාගිල්ස් එක. මේ තමයි ලංකාවේ තියෙන පරණම කාගිල්ස් එක. මේක කොළඹ වල තමයි තියෙන්නේ පුතාලා. තාමත් ඒ බිල්ඩින් එක තියෙනවා. බොහෝ කෙනා ඉදන්ට යනවා. මේ කාගිල්ස් එක. මෙතන කාගිල්ස් දාලා තියෙනවා. දැන් බඩු ගන්නවා. දැන් ඒ දෙකින් ඉතරද අපිට බඩු අරන් ගෙනත් දෙන්නේ. මේ පුතාලා පොඩ්ඩක් ඉන්න තාපෙන්ද. මේ මොනවාද? මේ මෑත කාලේ අපේ ගෙවල් වලට පුතාලගේ ගෙදෙට්ට අම්මයි තාත්තයි බොහොම ලේසියෙන් බඩු ගෙන්න ගන්න විදිය Uber Eats. ඔන්න බෙදාය. දැන් මේ Uber Eats වලින් බඩු ගෙන්න ගන්න. අද මේක සෑහෙන ජනප්‍රිය වෙලා තියෙනවා. Uber Eats තියෙනවා. ඒ වගේම Pick Me එකේ Eats උත් තියෙනවා පුතාලා. ඒ දෙකෙන් ඕනෙකින් ගෙන්න ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් බලන්න අපි ගිහිල්ලා බඩු ගන්නවා වගේම අපේ ගෙදරටත් බඩු ටික ගෙනත් දෙනවා. මේ බෑග් එකේ දාගෙන Uber Eats ටික ගියලා තියෙනවා. රයිට් මේ Uber Eats කියන්නේ ඔබ හැමෝම දකිනවා සාමාන්‍ය පාපේ දිනුත් යන කට්ටිය ඉන්නවා. මෝටර් සයිකල් එකකින් යනවා. එහෙනම් මේ තමයි පුතාලා මොකද්ද? මේකටයි කියන්නේ මොකද්ද? ඩිස්ට්‍රිබියුෂන් නැත්තම් බෙදා හැරීම. අද කට්ටිය මම බලාගෙන ඉන්නේ බෙදා හැරීමට වඩා සර්ගේ සින්දුවක් බෙදා හැරීම මට ඒක තේරෙනවා. හරි මම ඉන්නකෝ. හරි. මම චුට්ටක් මේකට එන්නම් තප්පරයක් අහගන්න මේක අපි ලියනවා. පස්සේ ලියමු. ප්ලේස්. ප්ලේස් වල තමයි කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් කියලා. මෙන්න ප්ලේස්. Marketing is place. ඇයි මේ වගේ වඩා ජනාංකීර්ණ මිනිස්සු වැඩිපුර ඉන්න හරිය මම මේ ඔයාලට පෙන්නන්න. මිනිස්සු බඩු ගන්න යන්නේ මේ වගේ තැන් වලට තමයි. මේ තමයි place. මිනිස්සු බඩු ගන්න යන තැන් place. හරි. එහෙනම් මේකේ මිනිස් අවශ්‍යතාව වුණා තුත්මත් කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය විවිධ නිෂ්පාදිත පාරිභෝගික අතටපත් විය යුතුයි. නිෂ්පාදනය මොකද කරන්න පුතේ? කස්ටමර්ගේ අතට දෙන්න ඕනේ පාරිභෝගිකයා අතටපත් කරන්න. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයා අතටපත් කිරීම කියන එක තමයි අපි දැන් මේ මෙතනදී කතා කරගෙන යන්න හදන්නේ. හරි. ඉතින් ඒක කතා කරන්න කලින් මේ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා. ඔය ඉල්ලීම අපේ ක්ලාසස් වල කට්ටිය මේ ඊයේ ඉඳන්ම කරනවා. කියන්න කියලා. ඉතින් ඒ නිසා මේ බලමු මොකක් හරි සින්දුවක් කියන්න. එහෙනම් චුට්ටක් ලෑස්ති වෙන්න විනාඩියක් කියන්න. හරි. ලයිව් ප්‍රෝග්‍රෑම් එක මට දෙන වැඩේ ඉතින් හරි.
ඔගොල්ලෝ ඉතින් මේ ඉල්ලීමක් කරපු නිසා මේක මට නොකරත් බැරි නිසායි මම මේ කරන්නේ. රයිට්. තප්පරයක් කොහොම ඉන්නකෝ එනං ඈ විනාඩි. එහෙනම් මේකේ අවසාන චුට්ටට අපිට යන්න තියෙන්නේ හරි එකට යන්න කලින් මේ කට්ටිය සින්දුවක් අවශ්‍ය නිසා මේ පොඩ්ඩක් සින්දුවක් කියන්න බලාපොරොත්තු වෙන්නේ හරි එකක් බලමු හරි දැනෙනවා දා හිරු එළියේ අලුත් ඉරක් දෝනේ හිතට ගලනවා හිත දුඳුරින් හින්පිනි සුලගේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනෙනවා ලස්සන දුක අද කොයින්දෝ එමිහිට ඇවිත් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනෙනවා රැන එන පාට සමනලයෝ පේන මල් සිප ගන්නු ආදරේ ඔච්චම් කර හංකිති කවනා ආදරේ බලාපොරොත්තු දුක දරාමත් බලා හිඳින් ඔබ එන තුරා ආයේ හෙට දවසක් තියේවි අද වාගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ
දැනෙනවා හිරු එළියේ අලුත් ඉරක් බෝමේ හිතට ගලනවා හිත බිඳු බිඳු හිම්පිනි සුළඟේ හිනස්සා හිත කැලේ සුවඳ දැනෙනවා thank you එහෙනම් පුතාලා ඔයගලන්ගේ ඉල්ලීම වෙනුවෙන් තමයි මේ ඉල්ලීම ඉටු කරේ සින්දු ඉවරලා එක කරපේක නැවතත් යනවා ඒකට නම් ඉතින් මේ YouTube එක හරහාම messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා මේකයි ඉතින් මේ අපේ life එක මේක සතුටෙන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ නැද්දි අධ්‍යාපනයම ලබන එකනේ කරන්නේ කණන් හදයි සයන්ස් කරයි සිංහල කරයි ඔයගලන්ගේ මේ පොඩි ඔළුවට චූටි මනසට තරන්න බැරි තරම් මේ දවස්වලදී වැඩ වැඩි පොඩි චේන්ජ් එකක්වත් නැහැනේ මම දැක්ක අර මොබිටෙල් එකේ කෝල් එකක් ගන්නකොට මොබිටෙල් එකේ ඇතුලෙන් යනවා ඇඩ් එකක් කියනවා මේ කාල සීමාව තුළදී සතුටින් හැකිතාක් එක්සයිස් කරන්න විනෝද වෙන්න ඔබත් ඉගෙන ගන්න අතරේදී ඔය ඔයගලන්ගේ විනෝදය කියන එකත් තියෙන්න ඕනේ ඉතින් මේ සර් අද මේ පොය දවසේ මේ ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන කරන්නේ ඔබට උගන්වනවා ඒ උගන්වන අතරේදී ඔබ හැමෝම බොහොම ආස දෙයක් හැටියට ඉතින් මම ඒක ලබා දුන්නා. ඉතින් මගේ කාර්යය එතනින් ඒක හරි. එහෙනම් ඉතින් ඊළඟට ඔකත් එක්ක හරි අපිට යන්න තියෙනවා බෙදා හැරීම කියන ගැන කතා කරාම පුතාලත් එක්ක නේ. හරි. ඉතින් මේක අපේ පන්ති වල සාමාන්‍ය දෙයක්. අපේ දරුවෝ ඉතින් මේක බොහොම සාමාන්‍ය පරිදි දන්න දෙයක්. ඒ කට්ටියට අමුතුවෙන් මේක කියලා දෙන්න දෙයක් නෑ මයි කට්ටිය. රයිට්. අපි ත්‍රුටි කටක් ගාලා හදාගෙන නම් මට මේක ප්‍රොමෝෂන් වලදී තව ලස්සන වැඩක් කරන්න තියෙනවා. ඒක හොඳට බලන්න. රයිට්. බලන්න. අපි බදාන්නවා පුතාලා බෙදා හැරීම කියන්නේ මොකද්ද කියන කාරණේ. අදතුවා නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ. නිෂ්පාදිත පාරිභෝගිකයා වෙත ලබා දීම හා සම්බන්ධ වූ කටයුතු ස්ථානය කියලා කියනවා. නිෂ්පාදිත පාරිභෝගිකයා ලබා දෙන්නේ කටයුතු. ප්‍රොඩියුසර්ට නිෂ්පාදකයාට කෙලින්ම පාරිභෝගිකයාට භාණ්ඩ දෙන්න පුළුවන්. නිෂ්පාදකයාට පුළුවන් අතරමැදියෝ මගින් පාරිභෝගිකයාට භාණ්ඩ දෙන්න. කෙලිම පාරිභෝගිකයට භාණ්ඩ දෙන්න පුළුවන් අතරමැදියන් මගින් පාරිභෝගිකයට භාණ්ඩ දෙන්න පුළුවන්. අන්න කියන පුතාලා මෙතන දාලා තියෙනවා. මේ තියෙන මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය විවිධ නිෂ්පාදක පාරිභෝගිකයද පත් විය යුතුය. නිෂ්පාදක පාරිභෝගිකයන්ට ලබා දීම හා සම්බන්ධ වූ කටයුතු ස්ථාන ලෙස සර්වහැඳින්විය හැකියි. බන් ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙනවා ඒ දෙන පුතාලා බනික්මන්ට ප්ලේස් හරි. මට අර ප්‍රොමෝෂන් එකේදී මට ලස්සන තව වීඩියෝස් කීපයක් තියෙනවා කරන්න පෙන්නන්න ඔයාලට. ලස්සන වීඩියෝස් කීපයක්. ඒකෙන් තවදුරටත් ප්‍රොමෝෂන් එක පෙන්නන්න. The activity related to distribution of products to the consumers are known as place. The activity related to the distribution of products to the consumers are known as place. නිෂ්පාද පාරිභෝගිකයට බෙදා හැරීම හා සම්බන්ධ ලබා දීම හා සම්බන්ධ කටයුතු. අපි කියනවා ප්ලේස් කියලා. පුතාලා මේක මම කිව්වා කෙලින්ම විකුණන්න පුළුවන් කට්ටිය කීප දෙනෙක් ලවා දෙන්න පුළුවන්. නිදසු ඍජු බෙදා හැරීම. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයාට තම නිෂ්පාද්‍ය බෙදා හැරීම. දැන් ඔය ගමේ පුතාලා ඔය කිරි තියෙන එළකිරි. දැන් ඒ එළකිරි නිෂ්පාදනය කරන කෙනා ඒ කිරි ගොවියා ඒ ප්‍රොඩක්ට් එක කෙලින්ම ගිහිල්ලා දෙනෝනේ පුතාලා ගමේ මිනිස්සුන්ට. ඒ වගේම තමයි ඔය ගමේ පුතාලා මොනවාද අපි ගත්තොත් ඒකට කියනවා පලා වර්ග කීරේ පලා වර්ග ගිහලා කස්ටමර්ස්ලා ගිහලා ගෙවල් වලටම ගිහලා දෙනවා.
direct marketing නැත්තම් අපි කියනවා ඍජු විකිණි. නමුත් පුතාලා ඔයාට අවශ්‍ය පෑනක් පැන්සලක් පොතක් ගන්න අපි අනිවාර්යයෙන්ම යන්නේ කොහාටද? සිල්ලර කඩේකටනේ පුතාලා යන්නේ. අපිට අවශ්‍ය පෑන පොත ගන්න සිල්ලර කඩේකට. ඒක එතකොට අතරමැදියන් අපි කියන intermediates. ඔන්න බලන්න. ඍජු බෙදාහැරීම නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයා තම නිෂ්පාද බෙදා හැරීම. දැන් මේක ලස්සන කොටසක් තියෙනවා අන්තිම චුට්ට. මුදල අහගන්න මේ චුට්ට. ප්‍රවර්ධනයේට මම තව වීඩියෝස් දෙකක් විතර එකතු කරලා තියෙනවා ඔයාලට කියලා දෙන්න. බලන්න එහෙනම් පොඩ්ඩක් කියන්න දෙ මේකේ. අතරමැදියන් මගින් බෙදා හැරීම. කියන පුතාලා අපිට මේ විදිහට නිෂ්පාදකයා තම නිෂ්පාදිත තොගවලුන් සිල්වලුන් ආදී අතරමැදියන් මගින් පාරිභෝගිකයට බෙදා හැරීම. නිෂ්පාදක තම නිෂ්පාදිත තොගවලුන් සිල්වලුන් ආදී අතරමැදියන් මගින් පාරිභෝගිකයට බෙදා හැරීම. right English medium එකේ කට්ටිය බලන්න. Example, direct distribution, manufacturer himself distributing products to the consumer, distributing via intermediates, manufacturer distributing products via intermediates such as wholesaler, retailer, etc. Right? එන්න ස්ථානේ ටක් ගාලා ලියාගෙන යන් ඊපස්සේ වෙලාව යනවා පුතාලා. හරි ප්ලෑන් කරපු ටයිම් එක ගානට යනවා. ස්ථානේ ලියන්නේ මෙන්න මෙතනට මම පුතාලා. ලියන්නේ මම. දැන් මෙතන අත් වශයෙන්ම සිංහල මීඩියම් කට්ටියට මෙන්න මේ පොඩි නෝට් එකක් තමයි මෙතන ලියන්න තියෙන්නේ ඈ. ලියන්න. මිනිස් අවශ්‍යතා හා වුවමනා මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට නම් ඉක්මනට පොඩි වෙලාවක් තියෙන අන්තිම හොඳම කොටස කරගන්න තියෙනවා. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට නම් ඔවුනට අවශ්‍ය විවිධ නිෂ්පාදිත ඔවුනට අවශ්‍ය විවිධ නිෂ්පාදිත පාරිභෝගික අතරපත් විය යුතුයි. පාරිභෝගික අතරපත් විය යුතුයි. ඒක අවශ්‍ය දේ මෙතන ලියලා තියෙනවා ඈ. අවශ්‍ය දේ මෙතන ලියලා තියෙනවා. අමෙති. හරි. සිංහල ඉංග්‍රීසි මීඩියම් කට්ටිය මම ටක් ගාලා දෙන්නම් ඉන්න. නිෂ්පාද පාරිභෝගිකයන්ට ලබා දීම හා සම්බන්ධ කටයුතු ස්ථානයේ ලෙස හැඳින්විය හැකියි. ස්ථානයේ ලෙස හැඳින්විය හැකියි. ඊට පස්සේ එනවා ඊතර පොතේ නිෂ්පාද පාරිභෝගිකයන්ට ලබා දීමට නිෂ්පාද විවිධ මාර්ග භාවිතා කළ හැකියි. එසොන් ඍජු බෙදා හැරීම. කෙලිම කියනවා නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයාට තම නිෂ්පාද බෙදා හැරීම. නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයන්ට තම නිෂ්පාද බෙදා හැරීම. ඒක කවුරු හරි මගේ අරුණොත් ඒ කට්ටිය නැවත වතාවක් කරන් ලෙසන් එක බලන්න. සමහර කට්ටියට ඔය ඩේටා වල මේක ගැටලු තියෙන්න පුළුවන්. හොඳේ නැවත වතාවක් ගිහිල්ලා වීඩියෝ එක බලන්න. මේක කෙලින්ම පබ්ලික් නේ. අදෝනේ කියනවා අතරමැදියන් මගින් බෙදා හැරුණු තියෙනවා නිෂ්පාදකයා තම නිෂ්පාදිත තොග වෙන්දුව සිල්ල වෙන්දුන් ආදී අතරමැදියන් මගින් පාරිභෝගිකයට බෙදා හැරීම. right තාජුත්තයි ඈ. එන ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ටික ලියන්න ඒ කට්ටිය මෙන්න මෙතනට එන්න ප්ලේස්. ඒ කට්ටියට ප්ලේස් කියන එකට මෙන්න මෙතනයි මේ ටික ලියන්නේ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ලියන්න. The activities
related to the distribution, the activities related to the distribution of products to the consumers are known as plays. To the consumers are known as plays. The activities related to distribution of products to the consumers are known as plays. Right, last one. Antime ekadai me api enna hada. Bas වැඩි කොට. මොකක්ද අවසාන එක? පුතාලා. product එක හැදුවා. price කළා. ගිහිල්ලා දුන්නා. ගිහිල්ලා දුන්නට බෑ. අපේ sale එක වැඩි කරගන්න. මේකට අපේ ගාව තියෙනවා promotion. අපේ product එක ගැන customers ලව දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කරලා ඒ මාර්ගෙන් අපේ product එකේ sale එක නැත්නම් අපි කියන අලෙවිය වැඩි කරගන්න. මෙන්න මේකට අපි කියනවා පුතාලා promotion. TV commercials. අද දවසේ කොච්චර යනවද වන්නකො TV එකේ commercials පොය දවස් එකක advertisement යනවා. දැන් මේ promotion එකට කියන්නේ නිෂ්පාදිත පාරිභෝගිකයට තමුන්ගේ නිෂ්පාද අලෙවිය වැඩි කරගන්න කරන ක්‍රියාමාර්ග. සමහර අයට පුතාලා free samples දෙනවා. සමහර වෙලාවට පුතාලා competitions තියෙනවා. පුතාලා දැකලාද ක්‍රිකට් මැචස් යනකොට ඒ මැච් වලදී 6 එකක් ගහුවම ඩයලොග් බෝඩ් එකක් එල්ලනවා 6යි කියලා. තව පුතාලා මේ competitions තියෙනවා. දැන් ඔය ගමේ අපි දැකලා තියෙනවා 3 wheel වල එහෙම ගහලා තියෙනවා. හිරු හැවුවොත් සල්ලි තමයි. මම අහන්නේ හිරු. හිරු මගේ පණ වගේ. 3 wheel එකේ පිටිපස්ස ගහනවා. තව මම අහන්නේ තාම මොන හරි මොකක් හරි channel එක දාන්න. මේ කට්ටිය ඒ channel එක customer-ට මේ අහන්න වැඩි කරලා අලෙවිය වැඩි කරගන්න ක්‍රියාමාර්ග. t-shirts ගහලා දෙනවා dialogue. දැන් මේ මෙතන ඉන්න කට්ටිය පාසල ප්‍රොමෝට් කරනෝනේ ඔයගොල්ලෝ. මම දැකලා දෙනවා දැන් මෙතන ඉන්න කට්ටිය සමහර මේ මගේ ගාව ඉන්න ස්ටුඩන්ට්ස් ලා ගත්තොත්. දැන් පාසලේ නම් මම කියන එකත් හරිය නෑ. මම දැක්කා එක දවසක් මම ක්ලාස් එකකට ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකට කොළ 25ක් විතර එනවා එකම ඇඳුම ඇඳගෙන. එකම පාට ඇඳුම ඇඳගෙන. කොළ 25ක් විතර වගේ. ඉංග්‍රීසි මීඩියම් පන්තියේ කොළ 25ක් විතර. අනික කට්ටිය ඔක්කොම බලනකො. ඒ මොකද්ද? ඇඳගෙන එන ටී-ෂර්ට් එකේ පිටිපස්සේ දැන් මේ මමත් ඇඳන් ඉන්නේ අද දවසේ ඒ කාවත් ප්‍රොමෝට් කරන්න නෙමෙයි. යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ජයවර්ධනපුර. මොකද මගේ ඩිග්‍රී එක මාකටිං මැනේජ්මන්ට් ස්පෙෂල්. BSc මාකටිං මැනේජ්මන්ට් ස්පෙෂල් තමයි මගේ මම ඉගෙනගත්තු ඩිග්‍රී එක. දැන් මේ ටියුට්ස් වල මම පුතාලා දන්නවා උතන ඔය උඩ මම මේ දාලා තියෙනවා. මේ මෙතන පෙන්නනවා ඔයාට මේ BSc Marketing Management Special University of Sri Jayawardena. අනිත් ඒවා තියෙනවා විස්තර ටික තියෙනවා. ඒතර පුතාලා මේ ඔබට මාකටිං උගන්වන්න මාකටිං මැනේජ්මන්ට් කියන ඩිග්‍රියක් University of Sri Jayawardena පුරේ ගත්ත කෙනෙක් තමයි මම. එහෙම කෙනෙක් තමයි මේ ඔබට උගන්වන්නේ. එනිසා මේ මාකටිං කියන දේ ඔබට වඩාත්ම හොඳට උගන්වන්න හැකියාවක් දෙන්න තමයි මම මේ එක එක ප්‍රසන්ටේෂන් දාලා එක එක ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාලා එක එක දේවල් දාලා කරන්නේ. එනම් ප්‍රොඩක්ට් එක අලෙවි කරගන්න ගන්න ක්‍රියාමාර්ග. පුතාලා සමහර ඒවා කෙලින්ම ඇඩ්ස් ටීවී එකේ යනවා ඇඩ් එක. Nestamol ඇඩ් එකයි. එතන යන අපි ගත්තොත් මොනාද ෂැම්පූ එකක ඇඩ් එකක් කියලා. සමහර ඒවා යනවා ඇඩ් එක දෙන්නේ කස්ටමර්ට නොබලා ඉන්න බැරි කමට. අලෙවි වැඩි කරගන්න ගන්න ක්‍රියාමාර්ග සමහර ඇඩ් දෙන්නේ කස්ටමර්ට මේක නොබලා බැරි කමට ඇඩ් එක දෙන්නේ. මම මේ ඉස්සෙල්ලත් ඔබට පෙන්නන්න ගිය මේ කතාවේ මම ඉස්සෙල්ලා පෙන්නන්න ගිය එක මම මේ ඔබට නැවත වතාව මම පුතාලට මතක් කරනවා. වෙන බලන්න මේ. හරි.
දැන් මේ මම ගත්ත මේ ලෝකේ පුරාම ජනප්‍රිය වෙච්ච මේ යොහානිගේ සින්දුව බලන්න. යොහානිගේ සින්දුව අපිට බලන්න කලින් එයා ඇඩ් එකක් දාලා දිනුවා ඉඩමක් ගන්න කියලා මේ ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට මැනිකේ මගේ හිතේ යන්න කලින් මැනිකට යන්න කලින් ගිහිලා ඉඩම ගන්න කියලා කියන්නේ මේවා කියන්නේ මේ අමුයේ ඇඩ් අමුයේ දාන දැන් එතකොට මේ සින්දු අහන කෙනාගේ හිතේ ඉඩමක් ගන්න කියන එක ටෙලිෆෝන් නම්බර් එක ගිහිල්ලා ඉවරයි ඔන්න පුතාලා එකක් අලෙවි වැඩි කරගන්න ගන්න එක ක්‍රියාමාර්ගය ඇඩ්ස් දාන තව මොකද ෆ්‍රී සාම්පල්ස් දෙන්න සමන් කෑලි පහක් ගත්තොත් තව එකක් ඔතලා දාන්න 6ක් වෙන්න යෝගට් 5කට තමයි අපෙන් සල්ලි ගන්න යෝගට් 6ක් දෙන්න ෂැෂේ පැකට් එකත් එක්ක ෂැෂේ පැකට් එකක් ලබා දෙන්න ටූත් පේස්ට් එකත් එක්ක පුතාලා ටූත් බ්‍රෂ් එකක් ලබා දෙන්න සමහර වෙලාවට මේ අපිට ෆ්‍රී සාම්පල්ස් දෙනවා සාම්පල් එකේ ඒගොල්ලන්ගේ නම ගාලා තියෙනවා මේ එක જાතිය ක්‍රියාමාර්ග වලින් තමුන්ගේ සේල් එක වැඩි කරගන්න ගන්නවා මට දැන් ඔබට වෙන්නන්න පුළුවන් අපේ රටේ කාලයක් තිබ්බ පුතාලා මාර විදිහට ජනප්‍රියම ඩ්‍රින්ක් එකක් තමයි එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඔබ උපදින්නත් කලින් මම මේ කතා කරා ඔබ ඉපදුනේ 2005 හෝ 2006 අපේ රටේ තිබ්බා ඒ කාලේ ඔය සිරස ආයතනය කළා සිරස සුපර්ස්ටාර් කියලා ප්‍රෝග්‍රෑම් එක. සුපර්ස්ටාර් 1 ලංකාවේ සෑහෙන පිරිසක් බලපු වැඩසටහනක් 1 ඒ වගේම 2. ඊට පස්සේ පුතාලා අනිච්චා නාලිකත් අරගෙන ඇවිල්ලා ඔක අච්චාරුවක් කරා දැන් පුතාලා මේ ස්ටාර් වැඩසටහන් තියනවා තොරක් නෑ. හැබැයි ඔය මුලින්ම තිබ්බ ස්ටාර්ස් වල ආපු කට්ටියව මිනිසුන්ට අදටත් මතකයි. දැන් ඒ කාලේ දැන් සුපර්ස්ටාර් වලින් එන කට්ටියගේ සින්දුවක් අහන්න තමයි ඒ කාලේ මිනිස්සු කැමති. ප්‍රොඩක්ට් එක අලෙවි කරගන්න පුළුවන්. මොකද සින්දුව ප්‍රොඩක්ට් එක ඇතුලේ ව්‍යාපාරිකයෝ තමුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මාර සූක්ෂම ලෙස යවනවා මිනිසුන්ට නොදැන මිනිසුන්ගේ ඔළුව ඇතුලට. ඒවා පුතාලා අලෙවිකරණය තුල තියෙන පුදුමාකාර දේවල්. දැන් මේ ප්‍රවර්ධනයේ ಜಾති 4ක් තියෙනවා. ප්‍රොමෝෂන් වල ඇඩ්වර්ටයිසින් ප්‍රචාරණ සේල්ස් ප්‍රොමෝෂන් අලෙවි ප්‍රවර්ධන පබ්ලික් රිලේෂන් මහජන සම්බන්ධ සහ පර්සනල් සෙලින් පෞද්ගලික අලෙවි මන් දැන් මේ ඔබට පෙන්නන ඇඩ් එක ඇතුලේ තියෙන දේ බලන්නකො චුට්ටක් මේක ඇඩ් එකක් නෙමෙයි දැන් මේක ඇත්තටම මේක ඇඩ් එකක් නෙමෙයි හොඳේ මේක සින්දුවක් හැබැයි මේක සින්දුව වුණාට අපි අහන්නේ බලාගෙන යනකොට ඇඩ් එක වගේ මට නම් හිතේ. ඕම් බලන්නකො මම එක එක තැන් නවත්තලා මිසස් සූරිය බණ්ඩාර නම මොකද්ද? චංචල සූරිය බණ්ඩාර ඔන්න මම එක තැන නැවතුවා පොඩ ඉන්න බලන්න පුතාලා අපිට සින්දුවක් අහන්න ගිහිල්ලා ඉන්න බා පෙන්නන්න මෙතනේ අපි ගියේ අහන්න සින්දුව ඒ කාලේ පුතාලා ඕක මාර මාකට් සින්දුවක් මතක මන්දිර තනා කියලා කියනවා. ඒ කාලේ ඔය සින්දුව කියන ගායිකාව ඉන්නවනේ. ඔය ගායිකාව හැමදාම පොඩි ළමයිට හරි ආසයි. දැන් මේ එයා ඒ කාලේ එයාගෙත් මාර මාකටිං එකක් තියෙනවා. ඒ තමයි එවකට ජනප්‍රිය කවුද? ඒ ජනප්‍රිය කෙනත් එක්ක සින්දුවක් කියනවා.
ඒ ජනප්‍රිය කෙනත් එක්ක සින්දුවක් කියාගෙන එතකොට ඒ ජනප්‍රිය කෙනාගේ ජනප්‍රියත්වයත් එක්ක මික්ස් වෙලා තමුගේ ජනප්‍රියත්වයත් අනිත් එක්කෙනාට දීලා එයාගේ ජනප්‍රියත්වයත් තමුත් අරගෙන ජනප්‍රියත්ව දෙකෙන් ඉස්සරහට යනවා. දැන් මේ බාන්නේ මේ සින්දුව අහන අපිට මේ පේන එක තැනක්. මේ මොකද්ද කෙලින්ම මේ එලිෆන්ට් හවුස් එකේ පුතාලා දීලා තියෙන මේ පොඩි එකා බෙල් එක ගහන වෙන එකක් තිබ්බේ නැතුවද මේ කුඩ නැගලම ගහන්නේ. ඕන්න තව බලන්න ඕන්න. මතක මන්දිර තනා කීවේ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනි වෙලා දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා වෙනස් වීනේ ඔයා මමයි ඔබේ චංචලා ඔයා අන්න පුතාලා ඔය සින්දුව ඇතුලෙන් ඊළඟට පේනවා පොඩි එකා අයිස්ක්‍රීම් එක තියන් ඉන්නවා. ඕන් තව ඇඩ් එකක් තියෙනවා මේක. තාම මාගේ සීනේ පෙම් කුමාරියයි හීනෙන් හැනුව තාල දන්නේ මගේ හිත තමයි ඔයා තාම එලිෆන්ට් හවුස් එකේ ක්‍රීම් සෝඩා එක වන්නක ඇඩ් කරන විදිහ. මේ කාවද ටාගට් මාකට් එක අරන් දී. යවුවනේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ. ତොර ඒක එතකොට මේ පොඩි කොල්ලෝ කෙල්ලොන්ට කියනවා මේ බල බීපල්ලා. මේ පේනවනේ මේ අයියයි අක්කයි බොනවනේ මේ එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා. සින්දුව ඇතුලේ යන සීනේ පෙම් කුමාරියයි මම මේක මේ මම පුතාලාට නවත්ත යන්නේ මට මේක ඕගොල්ලන්ට මේක වඩාත් හොඳින් පැහැදිලි කරන්න ඕන නිසා. ඔන්න සින්දුව ඇතුලේ කී පාරක් මේක යනවද? තව සින්දුවට අපි යන්න දෙමුකෝ. හීනෙන් හැනුව තාල දන්නේ මගේ හිත තමයි මතක මන්දිර තනා කීවේ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනි වෙලා දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා වෙනස් වීනේ ඔයා මමයි ඔබේ චංචලා මරිත් මොකද මෙතන කරන්නේ? නෑ සර් මොනවද බලන්නේ? අතුල පෙරහැරක් යනවද? ඔව් සර් නෑ සර් ඔව් සර් නෑ සර්. අලනවත. මලින්ට ගහද්දි ඇයි චංචලා නන්නේ? මගේ මතක මාලිගාවේ රැජින චංචලා ඔන්න පුතාලා ඊළඟ අවස්ථාව බලන්නකො ඒ වෙලාවේ වැස්සකුත් ආවයි කියන්නේ. වැස්ස ආවට පස්සේ පුතාලා ඊළඟට යන කුඩේ නම බලන්නකෝ. තව තැනක පෙන්නන්න. මින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා මගේ මතක මාලිගාවේ රැජින චංචලා සිමින්නට හිතයි පෙරසේ බලන්නකෝ ඒ වැටිච්ච කුඩේ හැටිනේ. දැන් මේ සින්දුවේ ඇතුලේ ඇඩ් කළා එලිෆන්ට් හවුස්. එලිෆන්ට් හවුස් ආයතනෙම ඇඩ් කළා. ක්‍රීම් සෝඩා එක ඇඩ් කළා. අයිස්ක්‍රීම් එක ඇඩ් කළා. රේන්කෝ කුඩේ ඇඩ් කළා. එතනින් එහාට තව එකක් ඇඩ් කරනවා මං කියන්නම්. සුවඳ රස බලාලා මන්දිර තනා කීවේ රස කතා පන්තියේ පෙම නිසා පුතාලා බලාගෙන යනකොට අවසාන වශයෙන් සින්දුවේ මියුසික් ඩිරෙක්ටර්වත් සින්දුව ඇතුළෙන්ම පෙන්නලා ඇඩ් කරගන්න.
ඔබ බලන්න මෙන්න මම දැන් සින්දුව මෙතන නවත්තන්නම් හොඳද? එතන මෙන්න මේක තමයි අලෙවිකරණයේ අලෙවිය වැඩි කරගන්න යොදා ගන්න ක්‍රියාමාර්ග. ජනප්‍රිය අංගයේ එදා ඔබ උපදින්න කලින් කාලේ අතිශය ජනප්‍රිය සින්දුවක් ඔය සින්දුව ඇතුලේ අපිට නොදැනෙන්න අපේ ඔළුවට දීලා ඉවරයි රේන්කෝ කුඩේ දුන්නා එලිෆන්ට් හවුස් ආයතනයම දුන්නා එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා අර ඒගොල්ලන්ගේ අර වාජනයක් පෙන්නවා එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා බෝතලයක් පෙන්නවා අයිස්ක්‍රීම් එක පෙන්නවා අන්තිමට මියුසික් ඩිරෙක්ටර්වත් පෙන්නවා තාම මං තනි වෙලා දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා රයිට් මම පුතාලට පැහැදිලි එහෙනම් අලෙවි වැඩි කරගන්න වූ ක්‍රියාමාර්ග පැහැදිලි කියුද එහෙනම් මම මෙන්න දැන් මෙතෙන්ට එන්නම් ඔබට මම හිතනවා මේ ලෙසන් එක මේක සුපිරියටම තේරෙන්න ඕනේ මම මේ ඔබට නිකාම්ම මේක ඉගෙනුවා නෙමෙයි මම මේක ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක්සැම්පල් සෑහෙන ප්‍රමාණයක් අරගෙනයි මේක මාකට් කළේ හරි දැන් එහෙනම් ඔන්න බලන්න පුතාලා අපි පෙදාහැරිමක ප්‍රවර්ධනය කියන තැනටයි මම යන්නේ ප්‍රොමෝෂන් ප්‍රවර්ධන මෙතන අපල ප්‍රොමෝෂන් මෙතන එක જાතිය සේල් ඔය ප්‍රොමෝෂන් වල එකක් තමයි සේල් කියන එක හරි සේල් දෙනවා කොහොම හරි අලෙවි වැඩි කරගන්න දෙයක් නේද ව්‍යාපාර තම නිෂ්පාදන අලෙවි වැඩි කර ගැනීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරනු ඇත තම නිෂ්පාදන පිළිබඳ ප්‍රචාරක දැන්වීම පැලකිරීම නොමිලේ සාම්පල් ලබා දීම නිෂ්පාද හඳුන්වා දීමට වැඩමුළු වගේ දේවල් කරගෙන යනවා ක්‍රීඩා තරඟ නාට්‍ය වගේ දේවල් වල අනුග්‍රහ දැක්වීම ක්‍රීඩා තරඟ මම අර කිව්වා එකක් ගැහුවම ඩයලොග් වෙන්නේ ව්‍යාපාර තම අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම ප්‍රවර්ධනය ලෙස ඇති ව්‍යාපාර තමුන්ගේ අලෙවිය වැඩි කරගන්න යොදා ගන්නා විවිධ උපක්‍රම ප්‍රවර්ධන කියලා කියනවා රයිට් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය බලන්න පොඩ්ඩක් ඒක ප්‍රොමෝෂන් මේ තියෙනවා ප්‍රොමෝෂන් හරි සේල් ඒ ටික දාලා තියෙනවා You may have seen business using different strategies to increase its sales, advertising the products, distributing free samples, conducting workshops to introduce products, providing sponsorship for sports event and drama, etc. are some of such activities. Different strategies used by businesses to increase sales are known as promotion. අලෙවි වැඩි කරගන්න ව්‍යාපාර භාවිතා කරන විවිධ උපක්‍රම වලටයි අපි කියන්නේ මොකද්ද? ප්‍රොමෝෂන් කියලා. පුතාලා සිංහල මීඩියම් දරුවෝ තමුගේ ටියුට් එකේ මේක ලියාගෙන යන් අපි ඉක්මනට මෙතන එන්න කට්ටිය සිංහල මීඩියම් කට්ටිය ලියන්න ප්‍රවර්ධනය කියන තැනට ලියන්න අටක් ගාලා ලියන්න. ව්‍යාපාරයක් අන්තිම චුට්ට මම පුතේ හරි වැඩේ අවසానයි ව්‍යාපාරයක් තම අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නවා විවිධ උපක්‍රම ප්‍රවර්ධන ලෙස හඳුන්වනවා ව්‍යාපාරය තම අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම ප්‍රවර්ධන ලෙස හඳුන්වනවා ව්‍යාපාරය තම අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම ප්‍රවර්ධන ලෙස හඳුන්වනවා හරි right English medium කට්ටියට එන්න සිංහල medium කට්ටිය කාරණේ ව්‍යාපාරය තම අලෙවිය වැඩි කර ගැනීම යොදා ගන්න විවිධ උපක්‍රම ප්‍රවර්ධන ලෙස හඳුන්වනවා right English medium කට්ටියට එන්න ඒ කට්ටිය ලියන්න පුතාලා මෙන්න මෙතන promotion different strategies used by businesses to increase sales are known as promotion
ඔයගොල්ලෝ කමෙන්ට්ස් ගොඩක් දානවා මේ මට මැසේජස් ගොඩක් දානවා WhatsApp එකනුත් තියෙනවා මේකනුත් තියෙනවා අද ලෙසන් එක සුපිරි කියලා එහෙමනම් ඉතින් මටත් හරි හැපි ඒ වැඩේට මේ දෙකෙන් මේනවා YouTube live chat එකෙත් එනවා WhatsApp වලිනුත් දානවා එනවා හරි different strategies used by business to increase sales are known as promotion right හරි මයි පුතේ ඉතින් එහෙනම් ඔයගලන්ට අද දවසේ හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වුණා ඒ හොඳ දේ අවශ්‍ය විදියට කරගන්න ලැබුණා කියලා මම ඉතින් හිතනවා මේ ආදරණීය දුල පුතාලා හැමෝටම මේක හොඳට තේරෙන්නේ නැති කියලා. හරි. විශේෂයෙන්ම grade 10 වල පැටවු ටිකට ඉන්න පොඩි උන් ඒ කට්ටියට grade 11 වලදී කරන්න තියෙන පාඩම 11 වලට යන්න කලින්ම ඉගෙන ගන්න හම්බුණා. 10 වල කට්ටියටත් එමය 10 වල කට්ටිය දන්න කියන කොටස 10 වල කට්ටිය දන්න කියන කොටස මේ sorry 11 වල කට්ටිය දන්න කියන කොටස එයාට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඉතින් සතුටුයි ඔයගොල්ලෝ එක්ක ගත කරපු කාලය. එහෙනම් සතුටින් සන්තෝෂෙන් පරිස්සමට ඉන්න. ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් ඒවා මේ යනකොට සර් කතා කරපු දේවල් මතක් කරගන්න බලන්න. ඒතර කල්පනා කරන්න මේක ප්‍රොඩක්ට් එකද ප්‍රයිස් ද ප්ලේස් ද ප්‍රොමෝෂන් මේ ටික පොඩ්ඩක් අවබෝධ කරගත්තාම වඩාත් හොඳට ඔයයන්ට තේරෙනවා. ඉතින් එහෙමනම් මම හිතනවා පිටින් ආපු දරුවෝත් ඇති ගොඩක් ඉන්නවා. මේ කට්ටියත් හැමෝම මේක හොඳට ඔළුවට වදින්න නැති කියලා හිතනවා. ඉතින් එහෙනම් මටත් යන්න අවසරයි එහෙනම්. කට්ටිය සතුටින් ඉන්න බුදුසරණයි දෙවියටයි. එහෙනම් ජයවා. බයි හැමෝටම. හරි. අපි හම්බෙමු ආපහු වතාවක්. මේ වගේ සෙමිනාර් එකක ආපහු වතාවක් හම්බෙමු. කරන්න බලාපොරොත්තු වෙනවා දිගටම විශේෂයෙන්ම මේ ගෙදර ඉන්න කට්ටිය වෙනුවෙන්. accounts දැන් කොමර්ස් වල lessons කීපයක් මේ විදිහට YouTube live හරහා රටේ ඕනම කෙනෙක්ට බලා ගන්න පුළුවන් විදිහට කරන්නයි කැමැත්ත තියෙන්නේ. හරි. එහෙනම් අය පුතාලා යන්න කට්ටිය. මේ ඉතින් ඔයගොල්ලෝ මේ තාම මේකට messages තෝගයක් දාන්න නිසා මම මේ තාම චුට්ටක් මේ off නොකර හිටියේ. කට්ටිය ගොඩක් මේ ඒ වෙන නිසා ඒකට off කරන එකත් හරිය නෑනේ. එකයි. හරි නේද එහෙනම්? එහෙනම් මාත් යන්නද? හරි. එහෙනම් ගියා. සතුටින්. එහෙනම් මම මේක ඔෆ් කරා. හරි.